කාලය ගැන. මේ කාලය කියන මාතෘකාව කොහොමද ප්‍රශ්න වලට එන්නේ කියලා බලමු. ඉස්සෙල්ලාම කාලය ඇති වෙන හැටි බලමුකෝ. සුබ සන්ධ්‍යාවක් ආයු බොහෝ වෙන්න කියලා තමයි මේ දවස්වල ප්‍රාර්ථනා කරන්න වෙන්නේ නේද? ඉතින් ගෙදරට වෙලා ඉන්නවා සරලත් විතරම කියනවා ගෙදරට වෙලා නේ ඉන්න විදිය ගැන. ඉතින් අපි වෙන අවුරුදු වල බැලුවොත් ඕගොල්ලෝ පහ වසරේ දරුවෝ නම් ශිෂ්‍යත්වයේ ලියලා ඉවර වෙලා නේ. නමුත් මේ අවුරුද්දේ පොඩ්ඩක් ගැටලු සාගත නිසා තාම ගෙදර. හරි. ඉතින් අපි ගිය සතියේ පොය නිසා අපිට ගණිත ගැටලු වැඩසටහන කරන්න බැරි වුණා. දැන් මේ වැඩසටහනේ අද දිගුවක් තමයි අද කරන්නේ. අපි කාලය කියන මාතෘකාව යටතේ ශිෂ්‍යත්ව විභාගයට කොහොමද ගැටලු එන්නේ කියන එක ගැනයි අපි කතා කරමින් හිටියේ. පුතාලට මතක නම් අපි මුල් පාඩමේදී කතා කරා දවස ඇති වෙන හැටි නේද? අවුරුද්ද ඇති වෙන හැටි. ඊට පස්සේ මාසයට දින ඒ දින අතර තියෙන සම්බන්ධතාවය අවුරුද්දට දින ඒ දින අතර තියෙන සම්බන්ධතාවය මෙන්න මේ කියන කාරණා ටික අපි මුලින් කතා කරා. දැන් අද අපි මාතෘකාව කරගෙන තියෙන්නේ කාලයමයි. අද මාතෘකාව යටතේ මම බලාපොරොත්තු වෙන්නේ උදේ අපි මේ එදිනෙදා භාවිතා කරන කාලය. ඒ මොකක්ද? අපි එදිනෙදා භාවිතා කරන කාලය කියන්නේ අපේ ඔරලෝසුව ගැන. නේ අපේ කැලෙන්ඩරයට වඩා අපිට සමීප වෙලා තියෙන ඔරලෝසුව. ඉතින් මෙන්න මේ ඔරලෝසුව ආශ්‍රිතව ඔන්න දැන් ගොඩක් අය ඔරලෝසුව හදලා තියෙනවා මම පණිවිඩේ දාලා තිබ්බනේ. ඉතින් ඔරලෝසුව ආශ්‍රිතව කොහොමද ශිෂ්‍යත්ව විභාගයේ ගැටලු නිර්මාණය වෙලා තියෙන්නේ? අපි ඒ සම්බන්ධයෙන් මොනවද දැනගන්න ඕන කියන මෙන්න මේ කාරණා ටික ඔබත් එක්ක පැයක් එකමාරක් වගේ කාලයක් කතා කරන්න තමයි මම අද වෙන් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම පාඩම අවසානයේ ඔබට ඔන්ලයින් පේපර් එකක් දෙනවා. ඒ පේපර් එක දෙන්නේ රෑ 8 ඉඳන් 9 වෙනකන් ඔබට ලියන්න පුළුවන් වෙන විදියට මම ලින්ක් එක ඔබට එවනවා. හරි? right මට දැන් ඇත්තටම ලස්සන ඔරලෝසු ගොඩක් හදලා තියෙනවා. මට ගොඩක් අය එක්ක කතා කරන්න නම් බැරි වෙයි අද. දේව්සිත් මයික් එක ඔන් කරන්න පුළුවන්? ඔව් සර්. ඔව් දේව්සිත් මේ හදපු ඔරලෝසුවක්ද ගෙදර තිබ්බද ඔරලෝසුව? ගෙදර තිබ්බ සර්. ගෙදර තිබ්බ එක පැය 12යි 24යි දෙකම තියෙනවනේ. ඔව් සර්. හොඳයි. ක්‍රිෂෙන් ඔරලෝසුවක් හැදුවද? ඔව් සර් හැදුවා. ඔරලෝසුව හැදුවාම අපිට ටිකක් කරට වඩා මතක හිටිනව නේද? ඔව් සර්. ඔව් ඔන්න මේ තව අපි එක්කෙනෙක් එක්ක කතා කරමු. සඳමිනි මයික් එක ඔන් කරන්න පුතා. ඔව් මයික් එක ඔන් කරන්න පුළුවන් මට. ඔයත් හැදුවද ඔරලෝසුවක් ගෙදර තිබ්බද? චෝ හරි. ඔන්න දැන් එහෙනම් ළමයි ගොඩ දෙනෙක් ඔරලෝසු හදලා තියෙනවා. ඉතින් දරුවන්ට පණිවිඩය දාලා මම දැන් ගොඩක් අයගේ ඔරලෝසු බලනවා මේ වෙලාවේ. දෙනුවන් හදලා තියෙනවා, රවින්ද්‍ය හදලා තියෙනවා, ඔක්කොම පෙන්නන ඔරලෝසු ටිකනේ. හොඳයි. ගොඩක් අය නම් කියන්න බැරි තරමක් වැඩේ කරලා තියෙනවා. හොඳයි පුතේ අපි එහෙනම් අද පාඩමට යමු. ඒ අතර ඉතින් මොන දරුවෝ වහිනවා කියලා පණිවිඩය දාලා තියෙනවනේ. අද අපේ පාඩමේ රෙකෝඩින් එකකුත් ඕගොල්ලන්ට දෙනවා. යම් ගැටලුවක් වුණොත් ඔබට නැවත බලන්නත් පුළුවන්. ඉතින් පුතේ දැන් ඔන්න දිනය ඇතිවන හැටි අපේ පෘථිවි ගෝලයේනේ තමන්ගේ වටේ වටයක් කැරකිලා යනකොට දිනයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ වටයක් කැරකෙන්න ගත වෙන කාලය පැය 24යි කියලා අපි ගණන් හදලා තියෙනවා. ඕකනේ අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ නේ. අපි චුට්ටක් නිකමට වගේ පොඩ්ඩක් බලලා ඉමු. අපි ගිය සතියේ දිනේ ඇති වෙන හැටි බැලුවානේ. අවසානයේ කතා කරපු එකේ මේ බලන්න. දිනේ ඇති වෙන හැටි අපි චුට්ටක් බලලා ඉමු.
A day on Earth is a deceivingly simple concept. Today we'll examine that day on Earth in detail, perhaps uncovering a few surprises. A day is the length of time it takes the Earth to spin 360 degrees on its axis. Or is it 361? Here is a simple model showing the Earth. හරි. ඔන්න ඔතනින් ඔය කාරණේ අපි කතා කරා දිනයක් කියන්නේ පැය 24. ඊළඟට අපි පුතේ දැන් ඔන්න අද වැඩිපුරම අපි කතා කරන්න යන්නේ ඔරලෝසුව ගැන. මෙන්න මෙයා ගැන තමයි අපි කතා කරන්න යන්නේ අද වැඩිපුරම. ඔයාලට පේනවද මගේ ඔරලෝසුව? මේ ඔරලෝසුවේ මගේ එකේ අපිට සමීප වෙනද වගේ එකක් නෙමෙයි තියෙන්නේ නේද? මගේ ඔරලෝසුවේ 12ට යනකම් විතරක් නෙමෙයි තියෙන්නේ. මගේ ඔරලෝසුවේ තියෙනවා ඔබට පේනවා 24ට යනකම්. මගේ ඔරලෝසුව වෙනස් පොඩ්ඩක්. සමීප නැහැ. හැබැයි පුතේ අපි මීට වඩා පැය 12 ඔරලෝසුව ගැන දැකලා තියෙනවා. හැබැයි මම ඔබට මුලින්ම කතා කරන්න යන්නේ ඒක ගැන නෙමෙයි. මම ඔබට ආවේ තියෙන්නේ. මම ඔබට මුලින්ම කතා කරන්න යන්නේ අපේ පරණ අය. ආදි අය. කොහොමද ඔරලෝසු මොනවද භාවිතා කරේ කියලා ඔබට මම ඔරලෝසු කීපයක් පෙන්නනවා. මේ බලන්න. මේ එක ඔරලෝසුවක්. ආදි කාලේ මිනිස්සු භාවිතා කරපු එක ඔරලෝසුවක්. තව ඔබ දන්නව නේද පැය තැටිය, වැලි තැටිය මේ විදිහට ඔරලෝසු ගණනාවක් පැරණි ඔරලෝසු තියෙනවා. මේ බලන්න. මේ සූර්ය තැටිය කියලා කියන්නේ මේකට. සූර්යාලෝකය භාවිතා කරලා සූර්යාගේ හෙවණැල්ල භාවිතා කරලා කාලය ගණනය කරපු ඔරලෝසුවක්. ආදි කාලේ අපේ හිටපු අය කරපු නිර්මාණ. තව එකක් බලමු අපි. මේකෙම තව එකක් තියෙනවා මේ බලන්න. මේ තියෙන්නේ හොඳට පේනව නේද? ඉරු එළිය වැටෙනවා මෙන්න මේ බාර් එකට නැත්තම් මේ දණ්ඩ වගේ එකට. ඒ දණ්ඩේ හෙවණැල්ල අනුව තමයි ඒ කාලේ ඔරලෝසුවේ වේලාව ගණනය කරලා තියෙන්නේ. හැබැයි දැන් අපිට ඕව අරගෙන පාර දිගේ ඇවිදින්නත් බෑ. නේද? අපිට ඕව අරගෙන කොහෙවත් දුවන්නත් බෑ. ඒක නිසා අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපිට දැන් ඔරලෝසු තියෙනවා. කොහෙද තියෙන්නේ? අතේ බැඳගෙන යන්න පුළුවන් ඒවා තියෙනවා. නේ? තව කොහෙද? තව කොහෙද ඔරලෝසු තියෙන්නේ? මේසෙ උඩ තියෙන ඔරලෝසු තියෙනවා. අපිට දැන් විවිධ වර්ගයේ ඔරලෝසු පුතේ අපි භාවිතා කරනවා. හැබැයි අපි භාවිතා කරන ඔරලෝසු ගොඩක් මෙන්න මේ වගේ ඒවා. අපි භාවිතා කරන ඔරලෝසු ගොඩක් මෙන්න මේ වගේනේ. මේ වගේ කියන්නේ මොකද්ද? ඒ අපි භාවිතා කරන ගොඩක් ඔරලෝසු වල ඔච්චරයි තියෙන්නේ. පැය 12ක් යනකම් විතරයි. නේද? හැබැයි පුතේ දවසට පැය 24ක්ම අපිට තියෙනවානේ. දවසට පැය 24ක් තියෙනවා. එහෙනම් අපිට පැය 24ක කාලයක් මේ ඔරලෝසුවත් එක්ක ගනුදෙනු කරන්න ඕන. ඒ ගනුදෙනු කරනකොට මේ වගේ අපි අතේ බැඳගෙන යන ඔරලෝසු වලදී අපි චූටි උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඔබ දන්නවා මොකද්ද චූටි උපක්‍රමය? අපි පාවිච්චි කරනවා නේද පුතේ? උදේ නම් පෙරවරු කියලා, හවස නම් පස්වරු කියලා අපි ඔරලෝසුව භාවිතා කරනවා. ඔන්න දැන් ඔබට මම එවපු නිබන්ධනයේදී උඩින්ම මම ඔරලෝසු වර්ග දෙකම දාලා තියෙනවා. බලන්නකෝ මෙහා පැත්තේ තියෙන ඔරලෝසුවේ ඔබට පේනවා 12ට යනකම් විතරයි මම ලොකුවට සටහන් කරලා තියෙන්නේ. හැබැයි අනිත් පැත්තේ ඔබට දීලා තියෙන ඔරලෝසුවේ පුතේ මම සටහන් කරලා තියෙනවා පැය 24 දක්වාම. පැය 24 දක්වාම මම ඒක සටහන් කරලා තියෙනවා. එතකොට මේ ඔරලෝසු දෙකෙන් අපි වෙලාව කියන විදි දෙකක් තියෙනවා. දැන් පැය 12 ඔරලෝසුවේ නැත්තම් ඔබට සමීප ඔබේ අතේ බදින ඔබේ බිත්තිය ගහලා තියෙන ඔරලෝසුවේ වෙලාව ඔබ කියනකොට අනිවාර්යයෙන්ම උදේද හවසද නැත්තම් පෙරවරුද පස්වරුද කියන එක කියන්න ඕන. මොකද දැන් අපිට හුරු වෙලා තියෙන්නේ දැන් මම කාගෙන් හරි වෙලාව අහනවා. වෙලාව ඇහුව ගමන් සමහර විට ගොඩක් දරුවෝ
එකපාරට දැන් මම අහමු බලන්න දැන් කාගෙන් හරි අපි වෙලාව අහමු බලන්න. කාගෙන්ද බලන්න. එක්කෙනෙක්ගේ වෙලාව අහමු දැන් වෙලාව කීයද කියලා අහුවොත් අපි බලමු කොහොමද උත්තර දෙන්නේ කියලා. කාගෙන්ද අහන්නේ? ඔන්න අපි කීප දෙනෙක්ගෙන් බලමු. හොයා ගන්නත් දැන්. right. මෙත්සර මයික් එක ඔන් කරන්න පුතා. මයික් එක ඔන් කරන්න. උදේ දැන් වෙලාව කීයද? 5:18යි. ඔන්න යා කිව්වේ 5:18යි කියලා. තව කෙනෙක්ගෙන් අහන්න වෙනවා අපිට පුතේ. එක ගැන චූටි ගැටලුවක් තියෙනවා වගේනේ. තව එක්කෙනෙක් ගහමු. සවනි මයික් එක ඔන් කරන්න. දැන් වෙලාව කීයද? 5:06යි. ඔන්න දැන් ඔබට තේරෙනවද? දැන් ඔබේ යාළුවෝ දෙන්නෙක් වෙලාවල් දෙකක් කිව්වා. ඒ වෙලාවල් දෙක කියනකොට එක්කෙනෙක් 5:06යි කිව්වා, එක්කෙනෙක් 5:18යි කිව්වා කියන්නකො. හැබැයි 18යි කිව්වෝ වැරදිනේ පුතේ. දැන් අපි දන්නවා පැය 12 ඔරලෝසුවෙන් වෙලාව කියනකොට විතරයි අපි පෙරවරු පස්සරු දාන්නේ. පැය 24 ඔරලෝසුවෙන් වෙලාව කියද්දී අපි පෙරවරු පස්සරු දානවද? නැහැ. ඒකෙදි පෙරවරු පස්සරු දාන්නේ නැහැ. ඒකේ එකේ ඉඳලා දිගට තමයි වෙලාව කියන්නේ. හරි? එතකොට ඔන්න මම ඔබට පෙන්නනවා මේ බලන්න. අපි පැය 12 ඔරලෝසුවෙන් ඔන්න කවුරු හරි අපිට කියනවා පැය 12 ඔරලෝසුව ගැන. පැය 12 ඔරලෝසුවෙන් අපි දෙනවා පෙරවරු 10:30 කියලා. එතකොට මේ ලියලා තියෙන්නේ පැය 12 ඔරලෝසුවෙන් පෙරවරු 10:30. හැබැයි පුතේ මේක පැය 24 ඔරලෝසුවෙන් කියද්දි මේක පැය 24 ඔරලෝසුවෙන් කියද්දි කොහොමද ලියවෙන්න ඕන? මේ පැය 12කින් මෙන්න පැය 24කින් කොහොමද 10:32:30 මෙච්චරයි. මේක ඉස්සර එච් අකුර දැම්ම දැන් ඒවත් මොකුත් නැහැ. දැන් ලියන්න ඕන ඉලක්කම් දෙක තියෙන්න ඕන. පැය කියන ගොඩෙත් ඉලක්කම් දෙකක් තියෙන්න ඕන. මිනිත්තු ගොඩෙත් ඉලක්කම් දෙකක් තියෙන්න ඕන. හරිද? මෙතන පෙරවරු 10:30 නිසා අපි කෙලින්ම 10:30 කියලා ලියනවා. ඔන්න බලන්නකෝ මේක කවුරු හරි පස්වරු කියලා දුන්නා නම් කොහොමද වෙන්නේ? මේ බලන්න පස්වරු කියලා දුන්නා නම් පුතේ මේ බලන්න මෙහෙම මේ ඔරලෝසුවේ කැරකිලා මෙහෙමනේ එන්නේ නේ. පස්වරු එනකොට මේ බලන්න මෙතන ඔරලෝසුව හරියටම පේන්නේ නැත්තම් මම වෙනත් ඔරලෝසුවක් ඔබට පෙන්නන්නම්. මේ බලන්න. මෙන්න බලන්න. දැන් ඔන්න බලන්න මේක පැය 24ක් තියෙන ඔරලෝසුවක්. මේ පැය 24ක් තියෙන ඔරලෝසුවේ බලන්න 10 කොහෙද තියෙන්නේ? උදේ 10 තමයි මෙන්න මෙතෙන් එනකොට තියෙන්නේ. මෙන්න මෙතෙන් එනකන් තියෙන්නේ උදේ 10 මේ. මෙන්න උදේ 10. පස්සරු වෙනකොට මෙහෙම තව යන්න ඕනනේ. මෙහෙම ගිහිල්ලා මෙන්න පස්සරු 10 කියන එක. එතකොට කීයද මේ පස්සරු 10 කියලා කියන්නේ? අපි කොහොමද ලියන්නේ ඒක එතකොට? පස්සරු 10යි කියලා කවුරු හරි කිව්වොත් එහෙම ඒක පැය 24 ඔරලෝසුවට ගන්නේ කීය විදියටද? 20යි 30යි කියලා. එතකොට පැය 24 ඔරලෝසුවට යනකොට එකේ ඉඳන් 24 දක්වා යනවා. ඒ 24 දක්වා යනකොට සර් මේ පුතේ දැන් ඔන්න බලන්නකෝ මට මේක 20යි කියලා ලිව්වොත් 8යි. හැබැයි කීය දෙන්න ඕන? 22:30යි. නේද? 22:30යි කියලා දෙන්න ඕන. ඔන්න හරි දැන්. 10 කියන්නේ 22:30යි. දැන් පුතේ උදේ
එකේ ඉඳලා කැරකිලා දවල් 12 වෙනකම් ඔර්ලෝසුව සාමාන්‍ය විදියට යනවා. ඊට පස්සේ එතනින් එහාට තමයි පැය 24 ඔර්ලෝසුවත් එක්ක මේක සම්බන්ධ වෙන්නේ. උදේවරුේ කිසි ගැටලුවක් නැහැ. සාමාන්‍ය විදියට යනවා. නේ? දැන් පුතාලා හදපු ඔර්ලෝසුව ගන්නකො. පුතාලා පැය 24 එකක් හැදුවද 12 එකක් හැදුවද? අපි ගමු පැය 12 ඔර්ලෝසුව මේ බලන්න. ඔන්න දැන් පැය 24 ඔර්ලෝසුවේ මේ පැත්තේ පේනව නේද ඔයාලගේ නිබන්ධනයේ තියෙන වෙලාව? මේ වෙලාව අනිත් පැත්තේ තියෙන පැය 12 ඔර්ලෝසුවේ දාන්නකො බලන්න. ඔයාලගේ නිබන්ධනයේ පැය 24 ඔර්ලෝසුවේ තියෙන වෙලාව අපි අනිත් පැත්තට ගේමු. එතකොට බලන්න පැය 24 ඔර්ලෝසුවේ 20යි කියන්නේ කීයද එතකොට පැය 12 ඔර්ලෝසුවේ? කීයද එන්නේ? කීයද? 8යි නේද? 20යි කියන්නේ 8යි නේ. ඊට පස්සේ මෙතන තියෙන වෙලාව මිනිත්තු 10යි. මේ පේනවනේ. එහෙනම් අපිට එතන පුළුවන් අපිට මිනිත්තු 10 කෙලින් මේ විදියට ගෙනියන්න. මම මේක දල සටහනක් විතරයි පුතාලට පෙන්නුවේ. අපි මේක ප්‍රැක්ටිස් කරන්න ඕන. රයිට්. ඔන්න එහෙනම් අපි මේක පුහුණු වෙන්න පහලින් ඔබට දීලා තියෙනවා පොඩි වගුවක්. මේ බලන්න පැය 24 ගැන අවබෝධයක් ගන්න පොඩි වගුවක් දීලා තියෙනවා. මෙන්න මේ වගුව අපි සම්පූර්ණ කරමු. කොහොමද වෙන්නේ බලන්න. පෙරවරු 1යි කියන එක පැය 24 ඔර්ලෝසුවෙන් ආවොත් මොන විදියට දෙන්නේ? පෙරවරු 1යි කියන එක මෙන්න මේ විදියට ලියවෙන්න ඕන. 0යි 1යි 32යි 02. ඔන්න මම එකක් සම්පූර්ණ කරා. දැන් පුතාලට පුළුවන් නේද ටක් ගාලා ඔක සම්පූර්ණ කරන්න? ඔව් දැන් පටන් ගන්න. ටක් ගාලා සම්පූර්ණ කරගෙන යමු. එතකොට ඔබට තේරෙනවා පෙරවරුත් එක්ක කොහොමද පැය 24 වෙනස් වෙන්නේ කියලා. හොඳට බලාගෙන යන්න. පෙරවරු 1යි කිව්වාම ඔන්න හරි. ඊට පස්සේ ඔන්න අපිට දීලා තියෙනවා පැය 24 ක්‍රමයට අනිත් පැත්තට අපි ගෙනියන්න ඕන පැය 12 ක්‍රමයට. එතකොට පැය 12 ක්‍රමයට යනකොට අපි පෙරවරු පස්වරු හරියට දාලා ලියන්න ඕන. බලන්න එතකොට කොහොමද එන්නේ? පෙව දෙකයි. ඔන්න මම දැන් දෙකක් ඔබට හදලා පෙන්නුවා. ඉක්මනටම හදලා ඉවර නම් මට මැසේජ් එකක් දාන්න. කමන්නේ පොතේ ලියන්න. දැන් පුතාලා නිබන්ධනය අරගෙන නැත්නම් නිකන් පොලේක ගෙදර වැඩ කටුකොලේක හරි ලියන්න. එතකොට අපිට මේක දැන් මතක් කරගන්නනේ ඕන. මේක මතක් කරගෙන මෙතනින් ඉස්සරහට කොහොමද අපි කරන්නේ කියන එක ඉගෙන ගන්නයි ඕන. මේ ඔක්කොම ඔබට මේ වෙනකොට ඉස්කෝලේ සමාට උගන්වලා ඉවර වෙච්ච පාඩම් තමයි මේ. මේක මම මූලික වශයෙන් මෙතෙන්ට ගත්තට අපි try කරන්න ඕන බලන්න ඕන කොහොමද විභාග ගණන් මේකට සම්බන්ධ වෙන්නේ කියලා. මොකද දැන් දරුවෝ ගොඩ දෙනෙක් ඉවරයි කියලා මැසේජ් කරනවා. ඒ කියන්නේ මේක ලේසියිනේ. ගොඩ දෙනෙක් ඉවරයි කියලා මැසේජ් කරනවා. බලමු. කල්පනා කර ලියන්න. කොහොමද මේක පැය 12 කොහොමද පැය 24 කොහොමද පැය 12 කොහොමද පැය 24 කොහොමද කල්පනා කර ලියමු.
හරි. ඔන්න දැන් ගොඩක් දරුවෝ ඔක්කොම ටික කරලා ඉවරයි කියලා මට පණිවිඩය දැම්මා. ගොඩක් දෙනෙක් දැම්මා. ඕන දැන් මම සම්පූර්ණ කරන්නයි යන්නේ. දැන් මාත් එක්කම පුතාලට පුළුවන් හරි වැරදි දාගන්න. හරි වැරදි දාගෙන ඉස්සරහට යමු. හරි. ඔන්න පෙරවරු 1යි කියන එක පැය 24 ඔල්ලෝසුවෙන් ලියන්න කිව්වොත් පුතේ අනිවාර්යයෙන්ම 0.1යි 32යි කියලා තියෙන්න ඕන. ලියනකොට සැලකිලිමත් වෙන්න ඉලක්කම් දෙකකින් මේක නිරූපණය වෙන විදිහට ලියන්න. දැන් බලන්න පැය 24 ඔල්ලෝසුවෙන් 2යි කියලා දීලා තියෙන එක අපි පැය 12ට ගේනකොට පෙරවරු කීයද 2යි පෙරවරු 2යි කියලා ලියවෙන්න ඕන. ඕන හරි දාගන්න දැන්. පෙරවරු 3යි කිව්වම කොහොමද ලියන්නේ? 0.3යි 32යි 0.2යි. ඊළඟට ඔන්න පෙරවරු 4 කියන එකනේ ඊළඟට එන්නේ. පෙව 4යි. ඊළඟ කොහොමද එන්නේ? පෙරවරු 5යි කියන එක පැය 24ට එන්නේ 0.5යි 32යි 0.2යි. හොඳින් බලා ගන්න මේකේ 4 වසරේ දරුවොත් ඉන්නවනේ නේද? පුතාලත් බලා ගන්න හොඳට මේකෙන් තේරුම් ගන්න කොහොමද පැය 12ක කොහොමද පැය 24 සම්බන්ධය කියලා. ඔන්න පැය 24න් 0.6යි කියන්නේ පෙරවරු 6යි. පැය 12න් ලිව්වොත්. ඊළඟට පෙරවරු 7යි කියලා කියන එක පැය 24න් ලියන්නේ කොහොමද? 0.7යි 0.2යි. ඊළඟට පැය 24න් 0.8යි 0.2යි කියන එක පැය 12ට එනකොට පෙරවරු කීය දෙන්නේ? 8යි. ඔන්න ඊළඟට පෙරවරු 9යි කියන එක පැය 24න් ලිව්වහම 0.9යි 32යි 0.2යි. ඊළඟ එක බලන්න කොහොමද ලියවෙන්න ඕන? පෙරවරු 10යි. ඊළඟට පෙරවරු 11 ලියන්නේ කොහොමද? 11යි 32යි 0.2යි. ඔන්න මට පේනවා දැන් හරි දා ගන්නවා ළමයි. ඊළඟට ඔන්න 12. දැන් 12 ලියන්නේ කොහොමද? දැන් පෙරවරු ලියන්න පුළුවන්ද 12? පස්වරු ලියන්න පුළුවන්ද 12? 12 මැදනේ තියෙන්නේ. එහෙනම් කොහොමද එන්නේ? මධ්‍යහ්න. ඒක මෙතන ලියවෙන්නේ නැහැ. හරි? බෝඩ් එකේ ලියමු අපි මධ්‍යහ්න 12යි. හරිද? මධ්‍යහ්න 12යි කියලා තමයි ලියවෙන්නේ. එතකොට මධ්‍යහ්න 12යි කියලා ලිව්වහම දැන් ඒකට පෙරවරු පස්වරු අපිට දාන්න බෑනේ. එතකොට 12යි කියලා ඔන්න ලියනවා. මධ්‍යහ්න 12යි. ඊළඟට ඔන්න දැන් අපිට වැඩ තියෙන්නේ මේ පැත්තේ. දැන් පැය 12 ඔරලෝසුවේ පුතේ මෙතන අපි ලියන්නේ කොහොමද? පස්වරු 1යි. කොහමනේ එන්නේ? පස්වරු 1යි. ඒක අන්න බලන්න පැය 24න් ලියනකොට අර 12ට එකක් එකතු වෙලා 13. එහෙනම් පස්වරු 2 වෙනකොට කොහොමද ලියවෙන්න ඕන? 14යි 0.2යි. ඔන්න දැන් හරි. දැන් වැඩේ පටන්ගෙන යමු. මෙතන එන්නේ කොහොමද? පස්වරු 3යි. එතකොට පස්වරු 4යි කිව්වම කොහොමද එන්නේ? 16යි 32යි 0.2යි. එහෙනම් මෙන්න පස්වරු 5 පැය 12 ඔල්ලෝසුවෙන් පැය 24ට වෙනකොට 17යි. ඊළඟට පස්වරු 6 පැය 24න් ලියන්නේ කොහොමද? 18යි 32යි 0.2යි. දැන් මතකද මං ඉස්සෙල්ලා වෙලාව අහනකොට දරුවෙක්
18යි තව කොටසක් කිව්වා පෙරවරු පස්වරු දාලා. පුතාලා මතක තියාගන්න පැය 24 ඔර්ලෝසුවෙන් ඔබට යමක් පෙන්වන්න කියලා ලියන්න කියලා ආවොත් අනිවාර්යෙන්ම පෙරවරු පස්වරු දාන්න යන්න එපා. දැම්මොත් වැරදි. නිකම්ම ලියන්න තියෙන්නේ. ඔබට පේනෝනේ මේ පැය 24 ඔර්ලෝසුවෙන් ලියවෙන විදිය. ඊළඟට ඔන්න පස්වරු කීයද 7යි. ඊළඟට එන්නේ කොහමද? පැය 24 ඔර්ලෝසුවෙන් පස්වරු 8 කියන එක 20යි 32යි 02යි. ඔන්න පැය 21යි කියන්නේ මොකද්ද? පස්වරු 9යි. සමහර වෙලාවට මේක දැන් අපි ලියනකොට ලියන්නේ පස්වරු කියලා තමයි. නමුත් ඔබ බලන්න ඔය ටීවී එකේ නිවුස් කියනකොට එහෙම රාත්‍රී 9යි රාත්‍රී 10යි එහෙම කියනව නේද? එහෙම කිව්වට එහෙම ලියන්නේ නෑ අපි. අපි ලියන්නේ පස්වරු කියලා. හරි? පස්වරු 10යි කියන එක ඔන්න ඊය දෙන්නේ 22යි 32යි 02යි. right. ඔන්න එහෙනම් ඊළඟ ස්ථන 23යි කියන්නේ කීයද? පස්වරු 11යි. එහෙනම් දවල්ට කිව්වේ මධ්‍යහ්න කියලා රාත්‍රියට කියනවා මධ්‍යම රාත්‍රී කියලා. එතකොට මධ්‍යම රාත්‍රී 12 කියන එක පැය 24 ඔර්ලෝසුවෙන් දැක්වුවොත් 24යි 02යි කියලායි එන්නේ. ඔන්න බලන්න 24යි 02යි. හරිද? මෙන්න මේක මෙන්න මේ මධ්‍යම රාත්‍රී කියන එක පුතේ කොටස් දෙකකට අපි ලියනවා. කොහොමද? දැන් දවසේ අවසානය දවසක් ඉවර වෙන එකක් තියෙනවනේ. දවසේ අවසානය ලිව්වොත් 24යි 02යි. හැබැයි දවසක අවසානය වගේම ඔතන දවසේ ආරම්භයක් වෙනවනේ. ඔක දවස පටන් ගන්න දවසක් වෙනවනේ. එතකොට ලියන්නේ 02යි 32යි 02යි කියලා. හරිද? එතකොට ඔන්න අවස්ථා දෙකක් තියෙනවා. මධ්‍යම රාත්‍රී 12 කියන එක පැය 24 ක්‍රමයට ලියන අවස්ථා දෙකක් තියෙනවා. හරිද? යම් දවසක අවසානයේ නම් අපි ලියන්නේ 24යි කියලා. ඒ දවසේ ආරම්භය නම් ලියන්නේ 02යි 02යි කියලා. හරි? අපේට දෙන ගාන හැටියට තමයි ඒක තීරණය වෙන්නේ. අපි කිව්වොත් අද දවසේ අවසානය මධ්‍යම රාත්‍රී 12 නේ. එහෙමනම් 24යි 02 කියන පැය. එතකොට ඊළඟ දවසේ ක්ෂණිකව ආරම්භ වෙනවනේ. 12 පැන්න කියන්නේ ඊළඟ දවස ආරම්භ වෙනවා. ඉතින් මෙච්චර දුරට ඔබට කතා කරන්න අවස්ථාව වෙන්නේ නැහැ. ඒ වගේ සංකීර්ණ ගැටලු ඔබෙන් අහන්නේ නැහැ. ඔබෙන් ඊට වඩා සරල ප්‍රශ්න තමයි අහන්නේ. දැන් මේක අපි හොඳට මේක මේ සම්බන්ධතාවයේ දකින්න ඕන නිසා තමයි අපි මේ ටික පිරෙව්වේ. එතකොට අපිට පේනවා මෙයයි අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා අපි බලමු කොහොමද ගැටලු විසඳන්නේ කියලා. ඉස්සෙල්ලා මේ සම්බන්ධතාවය අපි දැකලා තියෙන්න ඕන උනේ. හරි. ඔන්න එහෙනම් පුතාලා දැන් පැය 24 ඔර්ලෝසු වෙනෝයි පැය 12 ඔර්ලෝසු වෙනෝයි කොහොමද වේලාව දෙපැත්තට සම්බන්ධ කරන්නේ කියන එක තමයි ඔය කතා කරන්නේ. ඊළඟට අපි බලමු ඔර්ලෝසුවක දැක්වෙන වේලාව කියන්නේ කොහොමද? අපි ලියන්නේ කොහොමද? ඔබට මතකද? දැන් බලන්න හිතන්න කල්පනා කරලා ගෙදර දොරේ කතා කරනවා නේද? කොහොමද කතා කරන්නේ? අපි ගෙදර දොරේ කතා කරනවා පුතේ. දැන් වේලාව 2ට කාලයි. සමහර වෙලාවකට කියනවා 2 පසුවී මිනිත්තු 15යි. නේද? ඔන්න එක එක විදියට අපි වේලාව කියනවා. ඉතින් අපි වේලාව ලියන්නත් එක එක විදියට ඔය පාවිච්චි කරන්න බෑනේ. ඒකට අපි ලියන එක පිළිවෙලට ලියන්න ඕන. එතකොට ඔන්න බලන්න. දැන් ඔන්න මම ඔයාලට දීලා තියෙනවා ඔර්ලෝසුවක්. මෙන්න මේ විදියට බලන්න මේ ඔර්ලෝසුව දිහා. right. ඔන්න මම ඔර්ලෝසුවක් ඔබට පෙන්නනවා.
දැන් මේ ඔරලෝසුවේ මම වෙලාවක් සටහන් කරනවා. ඔබ හැමෝටම පේනවා මම වෙලාවක් දැන් සටහන් කරනවා. ඔන්න දැන් මෙන්න වෙලාව, මෙන්න කෙටි කටුව, මෙන්න දිග කටුව. දැන් මේ මම සලකුණු කරපු වෙලාව නේ, මේ වෙලාව අපිට ලියන්න පුළුවන් නේද? කියන්නත් පුළුවන් ඕනේ. කොහොමද අපි මේක ලියන්නේ? අපි එක්කෙනෙක්ගෙන් අහමුද? කොහොමද කවුරු හරි අපි එක්කෙනෙක්ගෙන් අහමු බලන්න මේ කොහොමද මේක කියන්නේ කියලා. ඇති වෙන හැටි බලමුකෝ. මේ වෙලාව කියන්නේ. පිනිදු පින්සර මයික් එක ඔන් කරන්න. පින්සර මයික් එක ඔන් කරන්න. කොහොමද පුතේ මේ වෙලාව කියන්නේ අපි ලියන්නේ? 8:05 මිනිත්තු 30යි. very good. අන්න හරියටම උත්තරේ දුන්නා. 8:05 මිනිත්තු 30යි. මම හිතුවේ පෙරවරු පස්වරු දාලා කියයි කියලා. දැන් මේ වගේ දුන්නාම අපිට පෙරවරු පස්වරු දාන්න පුළුවන්ද? අපි දන්නේ නැහැ මේ මොන වෙලාවෙද කියලා. පෙරවරුත් දන්නෙත් නැහැ, පස්වරුත් දන්නෙත් නැහැ. එහෙනම් අපි මේ වගේ එකක් ලියන්නේ කොහොමද? අන්න කිව්වා හරියටම කොහොමද? 8:05 මිනිත්තු නේ 8:05 මිනිත්තු 30යි. ඔන්න මම ලිව්වා 8:05 මිනිත්තු 30යි. එතකොට මේකෙදි පුතේ පෙරවරු පස්වරු කතාවල් ලියන්නේ නැහැ. එහෙනම් ඔන්න මම ඔබට දීලා තියෙනවා පොඩි ප්‍රශ්න ටිකක්. බලන්න. ගන්න මේ ප්‍රශ්න ටික උතර යටින් ඇති මෙන්න මේ ප්‍රශ්න ටිකට අපි උත්තර ලියමු. මේකේ දැක්වෙන වේලාව වචනයෙන් ලියන්න. ඔන්න ඔබට පේනවා ඉක්මනට ලියන්න වචනයෙන්. වචනයෙන් ලියමු කවුරුත් එක්ක. දැන් හොඳින් බලන්න. දැන් මේකේ ඉලක්කම් දාලා දීලත් නැහැ. නේද? මේකේ දැන් ඉලක්කම් දාලා දීලත් නැහැ. එතකොට හොඳින් බලන්න ඕන. දැන් මේ වගේ වෙලාවක ඔබට පුළුවන් අවශ්‍ය නම් ටක් ගාලා ඉලක්කම් ටික දාගන්න. නේ? ටක් ගාලා ඉලක්කම් දාගන්න පුළුවන්. එහෙම දාගත්ත කියලා වැරදි නැහැ. එහෙම නැත්නම් ඔබට පැහැදිලි නම් මේක එකපාරට හදන්නත් පුළුවන්. නැත්නම් පුතාලට වෙලාවල් චූටි අවබෝධයක් ගන්න ඕන නම් අපි ඉලක්කම් කීපයක් විතරක් දා ගන්නවා. එහෙම කරන්නත් පුළුවන්. ඔන්න බලන්න මම පළවෙනි එකේ මම ටක් ගාලා දල වශයෙන් ප්‍රධාන ඉලක්කම් හතරක් ලියාගත්තා. එතකොට මට ඊළඟ ඒවා තියෙන්නේ මොනවද කියලා හරියට හිතා ගන්න පුළුවන්. හරි. ගොඩක් දරුවෝ මම දන්නවා ඉක්මනටම ලියලා ඉවරයි. ගොඩක් දරුවෝ දැන් අද මේක දිහා බලාගෙන තමයි ගොඩක් අය වැඩ කරන්නේ. මොකද අද කොහෙවත් යන්න බෑ. ගෙදරට වෙලා ඉන්නේ නේ. ඉතින් කමක් නැහැ. අපි පුළුවන් විදියට මේ වැඩේ කරගෙන යන්න. ඉතින් අපි හිමීට මේ වැඩසටහන මෙහෙම හිමීට කරගෙන යමු. ඔයාලා බලලා ටක් ගාලා ලියන්න විතරයි තියෙන්නේ. ABCD කියලා දාලා වෙලාව ලියාගෙන යන්න.
හරි දැන් ඔන්න බොහෝ දරුවෝ ඉවරයි කියලා මට පණිවිඩ දානවා. නේ? ඉවරයි කියලා පණිවිඩ දානවා. මම දැන් ඉවර වෙච්ච එක්කෙනෙක්ගෙන් අහනවා. ඉවර වෙච්ච දරුවෙක්ගෙන් අහනවා. දැන් ගොඩක් අය ඉවරයි කියලා පණිවිඩ නම් දාලා තියෙනවා. හසඳු ඉවරද? අර දෙකම උස්සන් ඉන්නේ. හසඳු මයික් එක ඔන් කරන්න. ඉවරද? කියන්න පුළුවන්ද ඔක්කොම ටික දැන්? පුළුවන්. කියන්න බලන්න. පළවෙනි එකට එන්නේ කොහොමද ලියන්නේ? දෙක පසුවී මිනිත්තු 30යි. වෙන විදියක් තියනවද හසඳු ඕක කියන්න? දෙක නෙමෙයි එක නේද? එක පසුවී මිනිත්තු 30යි. හරියට බැලුවද? දෙක කියලාද ලියලා තියෙන්නේ? දෙක කියලා ලිව්වනම් වැරදි නේද? බලන්නකො පුතේ කටුව තියෙන්නේ කොහෙද? 1යි 2යි අතර. එහෙමනම් මේක දැන් අර අපි හොඳට බලන්න ඕන නේ. right. අපි තව කෙනෙකුට දෙමු එහෙනම්. ඊළඟ එක කියන්න බලන්න. කවුද අපි දෙන්නේ ඊළඟ එක කියන්න? සඳමිනි දත් දෙකම උස්සන් ඉන්නවා. right සඳමිනි මට කියන්න ඊළඟ එකේ වෙලාව කීයද කියලා මයික් එක ඔන් කරගෙන. ඇවුන්නේ අය පාරක් කියන්න. හරි මට කියන්නකො සඳමිනි ඕක කියන්න වෙන ක්‍රමයක් නැද්ද? කියන්නකො ඒ කොහොමද? 3ට මිනිත්තු 5යි. very good. ඔය ක්‍රම දෙකෙන් මොන ක්‍රමයකට ලිව්වත් හරි ඔය ක්‍රම දෙකෙන් මොකෙන් අපෙන් අහයිද දන්නේ නැහැ හොඳේ. ඒ නිසා ඔන්න ක්‍රම දෙකම දැනන් ඉන්න ඕන. හරි. අපි ඔන්න තව කෙනෙකුට chance එකක් දෙමු බලන්න. මින්යුග මයික් එක ඔන් කරන්න. තරුල්. හරි සර්. තරුල් මට කියන්න තුන්වෙනි එකේ උත්තරේ. 11 පසුවී මිනිත්තු 15යි. 11 පසුවී මිනිත්තු 15යි. තරුල් අපිට ඕන නම් අනිත් පැත්තට කියන්න පුළුවන් අපි කියන්නේ නෑනේ. දැන් ඔය වගේ එකක් අපි එහෙම කියන්නේ නෑනේ. දැන් ඕක අපි කියන්නේ නෑනේ 12ට මිනිත්තු 45යි කියලා නේ. අපි ඔන්න පැය භාගයක් වගේ ගියාට පස්සේ තමයි අපි එහෙම කියන්නේ. එතකොට මේක ලියනකොට ලියන්න ඕන 11 පසුවී මිනිත්තු 15යි. හොඳයි. ඔන්න තරුල්ගේ උත්තර හරියි. අපි තව කවුද? කේෂන් ලියලා ඉවරද? ඔව් සර්. කියන්න පුතා බලන්න අන්තිම එක කොහමද එන්නේ? 7 පසුවී මිනිත්තු 50යි. 7 පසුවී මිනිත්තු 50යි. අනිත් විදිය කොහමද? 8ට මිනිත්තු 10යි. 8ට මිනිත්තු 10යි. very good. එහෙනම් ඔන්න දැන් චූටි ප්‍රශ්න තමයි. චූටි උනාට බැරි වෙලා හරි විභාගෙට දුන්නොත් අපි ඔන්න සැරකිලිමත් වෙන්න ඕන. දැන් කලබල වෙන්න එපා. අදාළ කටු ගැන පොඩ්ඩක් අවබෝධයෙන් ඉන්න. මම දැන් ඔය අන්තිම එකේ කටු දෙක සමානව වගේ ඇඳලා තිබ්බට ඔබට පේනවද? ඒක කට්ටක් මහතයි කියලා. එතකොට හොඳින් නිරීක්ෂණය කරන්න ඕන. right අපි ඊළඟ කොටසට යමු එහෙනම්. ඊළඟට අපිට ඔන්න දීලා තියෙනවා වෙලාව දීලා තියෙනවා සලකුණු කරන්නයි තියෙන්නේ. දැන් මේ බලන්න මෙන්න මේ දීලා තියෙන වෙලාව
ඔරලෝසු පුහුණත් 4 සලකුණු කරන්න කියලායි තියෙන්නේ. දැන් මම මේක දැන් ඔරලෝසු හදාගන්න කිව්ව නේද? දැන් මම තමන්ගේ ඔරලෝසු වල මෙන්න මේ වෙලාවල් සලකුණු කරන්න දැන් ඔරලෝසු හදන්න කියලා තියෙන්නේ පැය 12යි ඔරලෝසු ටික හදලා තියෙන්නේ දැන් ඔන්න තමන්ගේ ඔරලෝසුවේ මේ වෙලාවල් සලකුණු කරගන්න මං කීප දෙනෙක්ගේ බලනවා. දැන් හදන්න කියපු ඇත්තම ඔරලෝසුවකුත් මට පේනවනේ. රයිට් පළවෙනියටම තියෙන එක මොකද්ද? 7 පසුවී මිනිත්තු කීයද තියෙන්නේ? 5යි. 7 පසුවී මිනිත්තු 5යි. 55යි නේ? ඔව්. 7 පසුවී මිනිත්තු 55යි. ඔන්න තමන්ගේ ඔරලෝසුවේ මට වෙලාව හදලා පෙන්නන්න දැන්. ඔන්න මට දැන් ස්ටේෂන් එක නම් පේනවා. අනික ඔරලෝසු හදපු හැම දරුවෙක්ම තමන්ගේ ඔරලෝසුවේ හදලා පෙන්නන්න. මොකක් හරි වැරද්දක් තිබ්බොත් මම කියන්නම්. 7 පසුවී මිනිත්තු 55යි. මතීෂ හරි නේ? චතුන් හරි. විහංගි මට වෙන වෙලාවක්ද පෙන්නුවේ? 7 පසුවී නේ විහංගි මට පේන්නේ 8 පසුවී වගේ විහංගික එක. හරි ඔන්න උපමාලිගේ එකත් හරි සඳදේව් හරි ඉන්දුවරියගේ හරි ඉන්දුවරිය අලුත්ම ඔරලෝසුවක් ගෙල්ල දුන්නද ගෙදරින්? දෙනුවන් හරි අසංගිගේ හරි සඳේව් හරි රයිට් ඔන්න දැන් අපි එහෙනම් ගොඩක් අයගේ හරි දැන් දෙවෙනි එක හදලා පෙන්නන්න ඕමම දෙවෙනි වෙලාව හදලා පෙන්නන්න දෙවෙනියාට අපි දීලා තියෙන්නේ 7ට මිනිත්තු 10යි 7ට මිනිත්තු 10යි right මෙතුක හරි දෙව්මි හරි ප්‍රභාෂ හරි තිනුලි හරි දැන් ගොඩක් දරුවන්ගේ හරි ඔන්න නේද? ගොඩක් අය දැන් හරියට හදලා right ඔන්න ඊළඟ එකට යමු අපි 4ට මිනිත්තු 30යි 4ට මිනිත්තු 30යි බලමු හදමු ඔරලෝසුවේ ටක් ගාලා 4ට මිනිත්තු 30යි පේයාගේ උත්තරේ වැරදි නේද? 4ට මිනිත්තු 30ද ඔය තියෙන්නේ බලන්න right දැන් 4ට මිනිත්තු 30යි කියන එක වෙන විදියකට කිව්වොත් කොහමද පුතේ? 3:30යි නේද? 4ට මිනිත්තු 30යි කියන එක 3:30යි කියලා පිළිවන්නේ. right මෙන්න අබීත් හරි අබීත් කෙලින්ම ගෙදර තිබ්බ ඔරලෝසුව ගලවගත්ත නේද? ටක් ගාලා හරි ඔන්න සෙවුනි හරි මතීෂගේ හරි ඔන්න මම බලපු ගොඩක් අය දැන් හරියට වෙලාව සලකුණු කරලා තියෙනවා හරි ඔන්න අන්තිම එකත් හදලා පෙන්නන්න මට එනං 3 පසුවී මිනිත්තු 45යි 3 පසුවී මිනිත්තු 45යි බුහුණි හරි උත්තරේ හරියට හදලා ඔන්න දැන් ළමයි හදනවා හරි ෂෝක් නේ ආස හිතෙනවනේ හැමෝම වැඩ කරනවා දකින්නකොට ගෙදරට වෙලා ඉඳලා හරිම ෂෝක් අම්මා ඉන්නවත් දන්නේ නැහැ පොල්ලකුත් තියාගෙන පිටිපස්සේනේ
එහෙම නැතුව ඇතිනේ. හරි. විහංසා හරි මල්ලි කරදර කරනව නේද? ඒ වුණාට විහංසා හරියට හදලා තියෙනවා. මල්ලි කරදර කරා. ඔය බලන්න. හරි පුතේ ඔක්කොගේම මට නම් කියන්න බෑ. ඕෂදී හරි ඔක්කොම දරුවෝ හොඳට කරලා තියෙනවා. දිනදිත් හරි බොහෝ ගොඩක් දරුවෝ හරියටම කරලා තිබ්බා. හරිම ලස්සනයි. ඔන්න මම දැන් ඔර්ලෝසු ටිකේ වෙලාවල් දාගෙන යනවා. අතිල් ලියපු ඇඳපු අය හරි වැරදි දාගන්න. 7 පසුවී මිනිත්තු 55යි. එතකොට පුතේ 55 කෙලින් තියෙන්න ඕන මිනිත්තු කටුව නේද? ඊට පස්සේ පැය කටුව තියෙන්න ඕන 7 පසුවී කිව්වනම් 7යි 8යි අතරේ 8ට කිට්ටු වෙන්න. දැන් 7 පසුවී කියන්නේ 7 ඉවර වෙලා හැබැයි 8 කෙලින් තියෙන්න බෑ. 8ට අඩු වෙන්න ඕන. 8ට ආසන්න වෙලා තියෙන්න ඕන. හරිනේ? එතකොට මේක කියන තව විදියක් කිව්වොත් මොකද්ද? මේක තව විදියකට කියන්න පුළුවන්. 7 පසුවී මිනිත්තු 55යි කියන එක තව විදියකට කියනවා අපි 8ට මිනිත්තු 5යි කියලා. ඔන්න ඊළඟ 7ට මිනිත්තු 10යි. එතකොට කොහමද එන්නේ? 7ට මිනිත්තු 10යි. එතකොට 7 කෙලින් වගේ 7ට ආසන්නේ පැය කටුව මිනිත්තු කටුව හරියටම මිනිත්තු 10කට අඩුවෙන්. ඒ කියන්නේ 6යි 50යි කියන එක තමයි මේ වෙන විදියකට කියන්නේ. ඊළඟ එක 4ට මිනිත්තු 30යි. ඒ කියන්නේ පුතේ 4ට මිනිත්තු 30යි කියලා කියන්නේ මේ බලන්න 3:00යි කියන එකනේ. එතකොට අපි ඒක සලකුණු කරලා තියෙන්න ඕන. එතකොට පැය කටුව තමයි 3යි 4යි අතර තියෙන්න ඕන. 3 පසුවී මිනිත්තු 45යි. එහෙමනම් ඔන්න 45 කෙලින් මිනිත්තු කටුවත් ඒ කියන්නේ 9 කෙලින් මිනිත්තු කටුවත් 4ට ආසන්නයේ පැය කටුවත් මෙන්න මේ විදියට තියෙන්න ඕන. ඔන්න දැන් අපි කාලය ලකුණු කරා පැය 12 ඔර්ලෝසුවේ නේද? පැය 12 ඔර්ලෝසුවේ කාලය ලකුණු කරා. දරුවෝ හදාගත්ත ඔර්ලෝසු ටිකේ මට ඉතාම ලස්සනට කාලය ලකුණු කරලා පෙන්නුවා. එතකොට දැන් ඔන්න පොඩි අවබෝධයක් ආවා. ඔර්ලෝසු ඇතුලේ වෙලාව ගණනය කරද්දී වෙලාව සලකුණු කරද්දී හදද්දී කල්පනා කරන්න පුතේ ඔතනින්ම ඔයාලගේ ඔය ඔර්ලෝසු වල හරිද මේ ඔර්ලෝසුවේ ඔන්න බලා ගන්න මේ ඔර්ලෝසුවේ තියෙන විශේෂ දේවල් අපේ මිනිත්තු කටුව හරි පැය කටුව හරි ඕනෑම කටුවක් මේක එක රවුමක් ගන්නවයි කියලා කියන්නේ නැත්නම් රවුමක් යනවා කියලා කියන්නේ මේ බලන්න මෙන්න මෙතනින් පටන් ගත්ත මේ කටුව අපි රවුමක් එක්ක යනවා කියලා කියන්නේ මෙයා මෙහෙම රවුමක් යන්නේ මේ රවුමක් යනකොට ඊළඟ පියවරට යනවා කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන් ආවා කියන්නේ පහක් ගිහිල්ලා මොනවද පහ මේක ගියේ මිනිත්තු කටුව නම් 12 ඉඳන් 1 වෙනකොට මිනිත්තු 5ක් ගිහිල්ලා එහෙනම් 2 වෙනකොට මිනිත්තු 10ක් ගිහිල්ලා 3 වෙනකොට මිනිත්තු 15ක් ගිහිල්ලා එහෙනම් රවුමක්ම යනකොට මිනිත්තු 60ක් තියෙනවා මිනිත්තු 60ක් තියෙනවා ඊළඟට පුතේ මේ ඔර්ලෝසුවේ පැය කටුව ගමු පැය කටුව කියන්නේ ටිකක් කොට කටුවක්නේ නේද ඔන්න පැය කටුව තියෙනවා කියලා හිතන්න මෙයාව අපි තව එකක් මේ පැත්තට මෙහෙම ගෙනිච්චොත් පැය නම් යන්නේ මෙයාගේ කීයද එකයි පැය වලින් බැලුවොත් පැය කටුව බැලුවොත් යන්නේ එකයි එතකොට පැය කටුව රවුමක් යනවා කියන්නේ පැය 12 එතකොට දවසකට පැය 12 ඔර්ලෝසුවේ
පෑ කටුව රවුම් දෙකක් කැරකෙන්න ඕන. මොකද 24ක් තියෙනවනේ. රවුම් දෙකක් කැරකෙන්න ඕන. ඉතින් දැන් ඔන්න ඔය කාරණා පුතාලගේ හිතේ හොඳට තියාගන්න. අපි දැන් යනවා ඔය ආශ්‍රිතව ඔය කියන කාරණා ආශ්‍රිතව කොහොමද පුතේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ඕගොල්ලන්ට ගණන් දීලා තියෙන්නේ කියලා බලන්න. එතකොට මේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ දෙන ගණන් වල තියෙන්නේ කාල පරාස හොයන්න තියෙනවා නේ. ඊට පස්සේ පැය 12න් දෙන එක 24න් ලියන්න තියෙනවා. 24න් දෙන එක 12න් ලියන්න තියෙනවා. ඔබේ වයස හොයන්න තියෙනවා නේ. කාගේ හරි උපන්දිනයක් දීලා වයස හොයන්න කිව්වොත් වයස හොයන්න පුළුවන් වෙන්න ඕන. ඔන්න ඔය කාරණා ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ඔබට ගණන් 10ක් අලුතෙන් නිර්මාණය කරලා තියෙනවා. තව ගණන් 10ක් ඔබට ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර වලින් ගත්තේ වගේ තියෙනවා. ඒ වගේම ඔන්ලයින් පේපර් එකේ තව ගණන් 10ක් දාලා තියෙනවා. ඕගොල්ලන්ගේ කොච්චර දුරට අධ්‍යාපනය හැදෑරුවාද දැනුම ගත්තද කියලා චෙක් කරලා බලන්න. right. එහෙමනම් ඔන්න ගැටලු වලට යමු. ඔන්න අපිට හම්බ වෙනවා පළවෙනි ගැටලුව. මෙන්න ඔබත් චූටි උත්සාහයක් ගන්න. මම පොඩි වෙලාවක් දෙන්නම්. මේ තාත්තා රාජකාරියට යන කතාව ඉක්මනට හදමු බලන්න. ඉක්මනට හදමු. හරියට කල්පනා කරලා හදන්න. හරි. ඔන්න දෙනකොටම වැඩේ ඉවර වෙච්ච දරුවෝ ගොඩාක් ඉන්නවා. අවසానයි කියලා දාලා තියෙනවා. ඒ වගේම තමයි පුතේ හරියට සැලකිල්ලෙන් මේක කරන්න ඕන. හරිද? මොකද දන්නවනේ මේ දවස්වල අම්මලා තාත්තලාත් බොහොම අමාරුවෙන් තමයි ඔබට ওই ඩේටා ටික හරි දාලා දෙන්නේ. නේ? හැමෝම ගෙදරට වෙලා කරන රැකියාව කරන්න වෙන්නේ නැහැ. නේ? කරන දේවල් ගොඩක් අඩපණ වෙලා ඒක නිසා ඔබට තියෙන්නේ පුතේ හොඳට ඉගෙන ගන්න එක. නේ? දැන් ඔබට ගොඩක් කාලය තියෙනවා. ඒකට ඔබට ශිෂ්‍යත්ව විභාගයෙන් ලොකුම ලකුණකට යන්න පුළුවන්. මේකෙදි ඔබ හොඳට වැඩ කරා. නේ? හොඳට වැඩ කරලා ලොකු ලකුණක් ගන්න. එතකොට අමාරුවෙන් ඔය අම්මා තාත්තා හොයලා දෙන මුදලින් ඔබ ඉගෙන ගන්න දෙයට වටිනාකමක් හම්බ වෙනවනේ. අන්න ඒකනේ අපිට කරන්න පුළුවන් හොඳම දේ දරුවෝ විදිහට. හරි මේ බලන්න. අපි හදමු එහෙනම්. රාජකාරී සඳහා පෙරවරු 6:45ට නිවසින් පිටත් වූ තාත්තා පෙරවරු 8:15ට කාර්යාලයට ගිය බව අම්මාට දුරකථන ඇමතුමක් දී කියනු මට ඇසිණි. තාත්තා කාර්යාලයට යාමට ගත කළ කාලය සොයන්න කියලායි කියන්නේ. එතකොට බලන්නකෝ දැන් මේකේ අපි කාලය පුතේ ගණනය කිරීම වලදී අඩු කිරීමක් නේ දැන් මෙතන කරන්නේ. ගිය කාලෙනේ හොයන්න ඕන. එතකොට අවසාන කාලයේ ආරම්භක කාලය අඩු කරන්න ඕන. නේද? එහෙමනම් ඔන්න අපි අඩු කරනවා. කොහොමද? අවසාන කාලය 8:15යි. ආරම්භක කාලය 6:45යි. දැන් මේක අඩු කරන්න ඕන. මේක පැය මේක මිනිත්තු. ඔන්න හොඳින් බලන්න. දැන් මම මෙතන වගන්ති ලියලා ටිකක් වැඩේ අමාරු කරන්නේ නැහැ. ඔන්න වගන්ති ලියන්න පුළුවන්. මම වගන්ති ලියන්න යන්නේ නැහැ. දැන් මෙතන අඩු කරන්නේ කොහොමද කියන එක පුතාලා හරියට ඔලුවට දාගන්න. අවසාන කාලයෙන් ආරම්භක කාලය තමයි අඩු කරන්නේ. හරි? දැන් ඔන්න අඩු කරන්න බලනවා අපි. එකෙන් 5න් 5ක් පුළුවන්. හැබැයි එකෙන් 4ක් අඩු කරන්න බෑ. ඒ නිසා මෙහෙම අඩු කරන්නේ නෑ අපි. මොකද කරන්නේ? මෙතන සමස්තය දිහා බලන්න. මිනිත්තු ගොඩේ තියෙන සමස්තය දිහා බලන්න. මිනිත්තු 15ක්. යට මිනිත්තු 45යි. 15ට වඩා 45 ලොකුයි. නේද? ඒක නිසා පුතේ මෙතනින් ඉල්ල ගන්න. එකක්. හැබැයි එකක් ඉල්ලනවා කියන්නේ පැයක්. පැයක් කියන්නේ මිනිත්තු 60ක්. එතකොට මෙන්න මේ 15ට 60ක් එකතු වුණාම 75ක් වෙනවා මෙතනින් එකක් ඉල්ලගත්ත ගමන්.
දැන් ඔන්න මෙන්න මේ 75 තමයි 45 අඩු කරන්න ඕන. එතකොට කීයද 75න් 45 අඩු කරපුවාම 5න් 5ක් බිඳුවයි 7න් 5ක් 3යි. දැන් මෙයාගෙන් එකක් ඉල්ලා ගත්තනේ එහා පැත්තට. එතකොට මෙතන තියෙන්නේ කීයද? 7යි. 7යි නේද තියෙන්නේ? එතකොට දැන් 7න් 6ක් ගියපුවාම කීයද? 1යි. හරි නේද? හරි නේද? එතකොට තාත්තාට වැඩට යන්න ගියපු කාලය කොච්චරද? පැය 1යි මිනිත්තු 30යි. පැය 1යි මිනිත්තු 30යි. මොන හොඳට හිතන්න පුතාලා ඔබේ. දැන් අපේ චූටි බබාලත් ඉන්නවනේ. 4 වසරේ චූටි බබාලත් ඉන්නවා. එතකොට 4 වසරේ චූටි බබාලටත් මේක තේරුම් ගන්න පුළුවන්. ඊට අමතරව ඔබට තව chance එකක් තියෙනවා. මේ සම්පූර්ණ පාඩමේ රෙකෝඩින් එක අපි දානවා. එතකොට ඔබට නැවත බලලා පැහැදිලි නොවුණු දරුවෙකුට පුළුවන් නැවත හදා ගන්න. හොඳයි. ඔන්න අපි ඊළඟ ගානට යනවා එහෙනම්. ටක් ගාලා බලමු ඊළඟ ගාන. මෙන්න පස්වෙනි ගාන. පස්වෙනි ගාන බලන්න. පස්වෙනි ගාන බලන්න. දැන් මාත් එක්කම හදාගෙන යමු. කලබල නැතුව හදන්න. දැන් හදන ඉවරයි මැසේජ් කරනවා. ඉවරයි කියලා නේ. කොහමද වේලාව තියෙන්නේ? පෙරවරු 8:15ට මිතුරෙකුගේ නිවසට යාමට පිටත් වූ සමන් පස්වරු 1:30 වන විට මිතුරාගේ නිවසට ළඟා විය. සමන්ට ගතවන කාලය කොහොමද කියලා අහනවා. දැන් බලන්නකෝ ඉස්සල්ලා ගානේ කරපු විදිහටම ඔන්න මම මේක ලියනවා. පැය මිනිත්තු. මේකේ පස්වරු 1:30යි. මේ පැත්තේ තියෙන්නේ පෙරවරු 8:15. දැන් මේ බලන්නකෝ පුතේ මේක දිහා බලපු ගමන්ම අපිට තේරෙනව නේද අයියෝ කොහොමද 1න් 8ක් අඩු කරන්නේ 30න් 15 නම් අඩු කරන්න පුළුවන්. හැබැයි ළමේ කියාවි නෑ සර් ඕක කොහොම කරන්න ඕනේ මට ගණන් කරලා බලන්න පුළුවන් 8යි 15යි 9යි 15යි 10යි 15යි 11යි 15යි 12යි 15යි 1යි 15යි තව 15යි කියන්නේ 30යි එහෙම කියලා ළමේ කියාවි. හැබැයි ඔය ගණන් කරනකොට එකක් හරි වැරදුනොත් එහෙමනම් පුතේ මේ කාලය අඩු කරන ඒ වගේ හරිද? කාල ගණනය කරන ඒ වගේ හොඳම ක්‍රමය නැත්තම් ලේසිම ක්‍රමය තමයි පැය 24 ලියා ගන්න එක. දැන් බලන්න මේක පැය 24 ක්‍රමයට ලිව්වොත් කොහොමද ලියවෙන්නේ? මේකෙන්නේ කීයද? 13:30යි. එකයි කියන්නේ 13යිනේ. දැන් අපි ඉස්සෙල්ලා පුරුපේක මතක් වෙන්න ඕන. මේක කීයද? උදේ 8 නම් 0.8:15යි. ඔන්න දැන් අඩු කරන්න පුළුවන් ලේසියෙන්. දැන් මෙතන සමස්තය 30යි යට 15යි අඩු කර ගන්න පුළුවන්. කීයද? බිඳුවෙන් 5ක් දැන් ඉල්ලගත්තාම 10න් 5ක් 5යි දෙකෙන් එකක් 1යි. දැන් 13න් 8ක් කියපුවාම කීයද? 5යි. එතකොට කොච්චර වෙලාවක් ගින්ද? පැය 5යි මිනිත්තු 15යි. එතකොට ඔන්න උපක්‍රමය මොකක්ද දැන් මේ අඩු කරද්දී අපි කරන්න ඕන ලේසි ක්‍රමය අපි පැය 24ට හරවගෙන හදන්න. දැන් අපිට ඉස්සල්ලා ගන්න බැරිද පැය 24න් හදන්න? ඒත් පුළුවන්. ඉස්සල්ලා ගන්නත් පුළුවන්. හැබැයි පෙරවරු පස්වරු ආපු ගමන් අනිවාර්යෙන්ම ඔබට ලේසිම ලේසි පැය 24ට හරවගෙන හැදුවොත්. පෙරවරුම තියෙනවා නම් පස්වරුම තියෙනවා නම් නේ පෙරවරුම තියෙනවා නම් පස්වරුම තියෙනවා නම් ඒක නිකන් අඩු කරන්න පුළුවන් අපිට. දෙක කලවමේ තියෙනවා නම් ඔන්න අපි සැලකිලිමත් වෙන්න ඕන. right ඊළඟ ගානට යමු අපි ඉක්මනටම යමු. හදමු බලන්න 6 වෙනි ගාන. හරි. 6යි 7යි ගණන් දෙකම හදමුනේ.
ළමයි ඉක්මනට හදනවනේ නැත්තම් 6යි 7යි ගණන් දෙකම හදමු. අය සහ 7 කියන ගණන් දෙකම. දැන් ඒක වෙනස්. මම දැන් මේ එකිනෙකට වෙනස් ගණන් ටිකක් තමයි දේරුවේ. හොඳේ. එකම ගණන් වගේ જાතියව නෙමෙයි. වෙනස් ගණන් 10ක් කියලා තියෙන විභාගෙදිත් ඒ වගේ ගණන් 10ක් ඔබට දෙනවා. අපි මේවා විවිධ ගණන් ගැන හිතනවා. ඒතකොට පුතාලත් මේ විවිධ ගණන් වලින් කල්පනා කරලා බලන්න. ඊට පස්සේ ඔයාලගේ පාස් පේපර් පොත් තියෙනවනේ ගෙදර නේද? අන්න අම්මා හරි තාත්තා හරි උදව්වට ඉල්ලගෙන නැත්නම් අරගෙන නේ අක්කා හරි අයියා හරි ඉන්නවා නම් එයාගේ උදව් අරගෙන ඔයලා බලන්න පාස් පේපර් වල මේ කාලය ගණන් තියනවද කියලා. හැම අවුරුද්දෙම එක පත්‍රයක් ගානක් තියෙනවා දෙක පත්‍රයක් ගානක් තියෙනවා. කාලය ගැන. එතකොට මේක හරියට ඉගෙන ගත්තොත් මේ කාලය ලකුණු හතරක්. පැහැදිලිවම ලකුණු හතරක්. එකට ලකුණු දෙකක් තියෙන ගානක් දෙක පත්‍රයේ ලකුණු දෙකක් තියෙන ගානක්. ඉස්සරලම ඔන්න අපි 6 වෙනි ගානේ යනවා කතා කරන්න. කොහමද? පෙරවරු 7:45ට ආරම්භ කළ නාට්‍යයක් මිනිත්තු 30ක කාලයක් පැවතියේ නම් නාට්‍ය අවසන් වූ වේලාව. කොහොමද අපි ඔක හොයන්නේ? පෙරවරු 7:45ට පටන් ගත්තලු. 7:45ට පෙරවරු කොච්චර වෙලාවක් තිබ්බලුද? මිනිත්තු 30ක් තිබිලා. එහෙමනම් මිනිත්තු 30ක් තිබ්බනම් මේකට මොකද කරන්න ඕන? මිනිත්තු 30ක් එකතු කරන්න ඕන. මේක එකතු කරපුවාම කීයද? ඔන්න බලන්න 5 0.5යි 4යි 3යි 7යි. දැන් ඔන්න වෙලා වෙනවා 75ක් කියලා. 75ක් කියන්න බෑනේ මිනිත්තු කොටේ නේද? එහෙමනම් ඒ 75න් 60ක් අඩු කරනවා. 60ක් කියන්නේ කොච්චරද? පැය එකක්. 60ක් අඩු කරපුවාම කීයද? 15යි. ඔන්න දැන් මෙතන ඉතුරු කරගෙන 15ක් එකක් දෙනවා මේ පැත්තට 8යි. එහෙනම් කීයටද නාට්‍ය අවසන් වෙන්නේ? පෙරවරු 8යි 15. නාට්‍ය අවසන් වෙන්නේ පෙරවරු 8යි 15ට. මෙන්න මේ තැන් ගැන අවධානය යොමු කරන්න පුතේ. වැඩි වුණ ගමන් 60 ගොඩක් අයින් වෙනවා. එක ගොඩක් නෙමෙයි ගොඩවල් දෙක තුනක් අයින් වෙන්න පුළුවන්. ඔන්න හොඳින් කල්පනා කරලා යුතු තැන් ඒවා. right ඊළඟට දුන්න ගාන. ඔන්න ඕගොල්ලෝ නා ඉතින් බලන්නේ නැහනේ නේ. ඕගොල්ලෝ බලන්නේ පස්වරු 6ට අවසන් වූ ළමා චිත්‍රපටයක්. පැය 1යි මිනිත්තු 30ක කාලයක් පැවතියේ නම් අපෙන් අහනවා මේ චිත්‍රපටිය පටන් ගත්ත වේලාව. ඕක නම් මොකද්ද සර් අපි කියන්නම් ටක් ගන්නකොට මොකද අපි ඔක බලනවන්නේ. එහෙමද? නෑ තමයි චිත්‍රපටිය බලන්නේ. දැන් හොඳ ළමයි ශිෂ්‍යත්වයේ ළමයි කියන්නේ තනි කරම පාඩම් කරනවා. නේ? තනි කරම පොතේ පතේ ඇලි ගැලි ඉන්නේ. අම්මා ඉන්නවා නම් පොල්ලක් තියාගෙන. නේ? ඒක නැත්තම් නෑ ඉතින්. හරි. කොහොමද එන්නේ? පස්වරු 6ට අවසන් වූ. ඒ කියන්නේ දැන් අපිට තියෙන අවසන් වෙලාව. අපෙන් අහන්නේ ආරම්භක වෙලාව. එහෙනම් අවසන් වෙලාවේ අදාළ කාලය අඩු වෙන්න ඕන. මොකක්ද අවසන් වෙලාව? පස්වරු 6යි. කොච්චර කාලයක්ද ෆිල්ම් එක තිබිලා තියෙන්නේ? පැය 1යි මිනිත්තු 30ක්. පැය 1යි 30ක් තිබිලා. එහෙනම් මොකද කරන්න ඕන? අඩු කරන්නයි ඕන. ඔන්න අපි අඩු කරනවා. දැන් ඔන්න ප්‍රශ්නයක්. උඩ තියෙන්නේ බිඳුවක් යට තියෙන්නේ 30ක්. අඩු කරන්න බෑ. ඉල්ල ගන්නවා ණයට. ඉල්ලන්නේ එකක්. එකක් ඉල්ලන්නේ. දෙන්නේ කීයද? 60ක්. ඉල්ලන්නේ එකක් දෙන්නේ 60ක්. දැන් 60න් 30ක් අඩු කරපුවාම අපි දන්නවා 30යි. 5න් එකක් අඩු කරපුවාම අපි දන්නවා 4යි. එහෙනම් චිත්‍රපටිය පටන් ගන්න තියෙන්නේ කීයකද? පස්වරු 4යි 30ට. පස්වරු 4යි 30ට. ඔන්න දැන් බලන්න අපි විවිධ විදිහේ ගණන් හැදුවා නේ. මම තවත්
වෙනස් ආකාරයේ ගණන් දෙකක් ඔබට දීලා තියෙනවා බලන්න. 8 වෙනි ගාන සහ 9 වෙනි ගාන. 8 වෙනි ගාන සහ 9 වෙනි ගාන. දැන් පුතාලා කීප දෙනෙක් නැවත අර පරණ 3 4 5 ප්‍රශ්නවල උත්තර දාන්න කියලා මට මැසේජ් කරලා තිබ්බා. පුතේ ඕගොල්ලන්ට මේකේ වීඩියෝ එක දානවා. එතකොට පුතාලට නවත්ත ඕන තැනකින් බලලා තමන්ගේ අඩුපාඩු හදා ගන්න පුළුවන්. අපිට තියෙන කාල සීමාවයි ඒ තියෙන වෙලාවත් එක්ක තමයි පුතාලට කතා කරන්නේ. මේ දවස්වල ඉතින් ගුරුවරයෙක් විදියට මට කරන්න පුළුවන් දේ තමයි මේ උදව් කරන්නේ. මොකද අපේ ගෙදරත් එක්කෙනෙක් මේ සැරේ ශිෂ්‍යත්ව ලියනවා නේ. මෙතන වාඩිලා ඉන්නවා නේ. එයාට කියලා දෙනවා වගේමයි ඕගොල්ලන්ටත් කියලා දෙන්නේ. ඉතින් අපි නිදහස් අධ්‍යාපනයේ ලැබුවා ඒ විදියට මේ වගේ වෙලාවක මොකද්ද කරන්න පුළුවන් කියලා කල්පනා කරලා තමයි ඔබට මේ උදව් කරන්නේ. ඉතින් හොඳින් හැම දරුවෙක්ම ඉගෙන ගන්න යුතුයි නේද? රටේ හැම දරුවෙක්ම හොඳින් ඉගෙන ගන්නවා නම් තමයි ඒ රට සංවර්ධනය වෙන්නේ. ඒ අපේ බලාපොරොත්තුවත් මේ ඔබට නොමිලේ ලබා දෙන දැනුමින් මම බලාපොරොත්තු වෙන්නේ මට අධ්‍යාපනය ලබා දෙන්න මට උගන්වපු ගුරුවරු ඊට පස්සේ මගේ දෙමව්පියෝ නේ මේ මියගිය දෙමව්පියෝ ඒගොල්ලන්ට පිනක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේම පුතාලත් ඒ කරන දේ උපරිම ප්‍රයෝජනයක් ගනී කියලා මම විශ්වාස කරනවා. right. අපි යමු 8 වෙනි ගානට. කොහොමද කියන්නේ පාසල් ක්‍රීඩා උත්සවයේ සඳහා පෙරවරු 8:30 සිට පස්වරු 2:12 පුහුණුවීම් පවත්වන ලදී. පුහුණුවීම් පැවති කාලය ඔන්න පෙරවරු සහ පස්වරු ඇවිල්ලා තියෙනවා. එහෙනම් මොකද ලේසි ක්‍රමය? පැය 24 ලියා ගන්න එක ලේසි. අපි ඔන්න මම ලියනවා පස්වරු 2:12 ඉඳලා අඩු කරන්න ඕන පෙරවරු 8:30. ඕක තමයි අපිට අඩු කරන්න ඕන. කාලේනේ අපෙන් අහන්නේ කොච්චර වෙලාවක් ප්‍රැක්ටිස් තිබ්බද කියලා. එතකොට මෙහෙම අඩු කරන්න බෑ මං කිව්වා ලේසි ක්‍රමේ 24ට යන්න. මේ 12න් මොන අපි 24ට හරවා ගන්නවා. 2යි කියන්නේ කීයද? 14යි. 14යි 12න් අඩු කරන්න ඕන උදේ 8:30. ඔය එන්නේ නිකම්ම 8:30. බලන්න කොච්චර ලේසිද කියලා. දැන් ඔන්න අඩු කරන්න බලනවා 12:30 බෑ. නේද? උඩ කුඩා එකක් තියෙන යට ලොකු එකක් තියෙන ඒක බෑ කරන්න. ඒ නිසා අපි ඔන්න ඉල්ල ගන්නවා. ඉල්ලන්නේ එකක් දෙන්නේ කීයක්ද? 60. එතකොට මෙතන 13යි. දැන් 60යි 12යි කීයද? 72යි. 72 30ක් අඩු වුණාම කීයද? 2.2යි 7 3ක් 4යි. එහෙනම් ඔන්න මිනිත්තු 42යි. මෙතන දැන් ඉල්ල ගත්තාම 13යි. 13න් 8ක් කියපුවාම කීයද? 5යි. එහෙනම් කොච්චර කාලයක්ද? පැය 5යි මිනිත්තු 42ක්. පැය 5යි මිනිත්තු 42ක් ඔන්න ප්‍රැක්ටිස් තිබිලා තියෙනවා. දැන් හරි වැරදි දාන්න පුළුවන් තමන් හැදුවා නම් ඒක හරි වැරදි ටක් ගාලා දාන්න ඒත් එක්ක. ඊළඟට ඔන්න 9 වෙනි ගාන. පැය 3යි මිනිත්තු 15ක් පැවති දේශනයක් පස්වරු 1:24ට අවසන් විය. දේශනය ආරම්භ කරපු වෙලාව අහන්න. දැන් ඔත් බලන්න ඒ ගාන. දැන් ඒ ගාන ඇතුලේ පස්වරු තියෙනවා චූටි ඉලක්කමක් තියෙන්නේ ලොකු ඉලක්කමක් අඩු කරන්න තියෙනවා. අපි ඉස්සෙල් ලියාගනිමු නේ. ඉස්සෙල් ලියාගමු. ඔන්න බලන්න අවසන් වේලාව දුන්නා නම් ආරම්භක වේලාව හොයන්න අපි අඩු කරනවා. එතකොට අවසන් වේලාව තමයි පස්වරු 1:25. කොච්චර වෙලාවක් තිබිලාද? පැය 3යි මිනිත්තු 15ක් තිබිලා. එහෙමනම් ඔන්න බලන්න. දැන් මේ දෙක අඩු කරන්නයි ඕන. දැන් පුතේ මේ දෙක අඩු කරන්න බෑනේ. නේද? මේ විදිහට අමාරුයි. එහෙනම් ඔන්න අපි ලියා ගන්නවා පැය 24 ක්‍රමයට. 1:25යි කියලා කියන්නේ 13:25. ඒකෙන් අඩු කරනවා පැය 3යි මිනිත්තු 15ක්. පැය 3යි මිනිත්තු 15ක්. ඔන්න දැන් ලේසි 5න් 5 බිඳුවයි 2න් 1 1යි
13න් 3ක් කියන්නේ 10යි. එහෙනම් කීයද? පෙරවරු 10යි 10ට තමයි පටන් ගන්න තියෙන්නේ. පැය 24 ක්‍රමයට ලියනවා නම් නිකම්ම මේව ලියන්න පුළුවන්. ඔය දෙකම හරි. හරි? දැන් ඔන වැරදිච්ච දරුවෝ ඉන්නවා නම් මොකද කරන්න ඕන? අකල් ලියා ගන්න ඕන. මොකද්ද තමන්ගේ වැරදුනේ කියලා හොයන්න ඕන. නේ? පෙරවරු 10යි 10 කියලා වචනේ ලිව්වත් හරි. හරිද? පෙරවරු 10යි 10 කියලා වචනේ ලිව්වත් හරි. එතකොට ඔන්න බලන්න පුතේ දැන් අපිට මේක හදලානේ තේරුම් ගන්න ඕනේ. මේක තනියෙන් හදලා තේරුම් ගන්න ඕනේ නේ. දැන් පුතාලට පුළුවන් දැන් බලන්න තාක්ෂණයේ දියුණුයිනේ. තාක්ෂණයේ දියුණුයි ඔබට නැවත දැන් වෙනදා පන්තියකට ගියොත් අපි බෑනේ පුතේ පන්තියේ කිව්ව ඉවරයි. හැබැයි දැන් එහෙම නැහැ. දැන් අපි පන්තියට යන එක ආපස්සට රිවයිඩ් කර කර බලන්න පුළුවන්. එහෙනම් දැන් අපිට දැනුම හොයා ගන්න පුළුවන් ක්‍රමවේද වැඩි. හැබැයි ඒක හරියට පාවිච්චි කරන්න ඕන. ගේම් ගහන්න මොනවා හරි වෙන ෆිල්ම් බලන්න. ඔය වගේ දේවල් වලට ෆෝන් එක පාවිච්චි කරන්නේ නැතුව තමන්ගේ අධ්‍යාපනයේට හරියට ඕක භාවිතා කරන්න. එතකොට ගෙදර ඉඳන් අම්මා කන්න හදලා දෙන ඔක්කොම කරන ගමන් ඉගෙන ගන්න වැඩ ටිකක් කරන්න පුළුවන්. බුද්ධි තකානේ. ඔව් එහෙම නැහැ. හරි. ඔන්න අවසාන ගානට යනවා මේ කොටසේ තියෙන ඔන්න බලන්න 10 වෙනි ගාන මම හිතනවා වයස හොයා ගන්න පුළුවන් ඇති කියලා. මට මේ කුසලගේ වයස හොයලා දෙන්න බලන්න. කුසලගේ වයස හොයලා දෙන්න. මේකේ පොඩි මුද්‍රණ දෝෂයක් නම් තියෙනවා. 2016 මාර්තු 18 වෙනි දින උපත් වැරදි පොඩ්ඩක් උපත ලැබූ කියලා එන්න ඕන. උපත ලැබූ කුසලාගේ වයස 20යි 21 පෙබරවාරි 10 වෙනි දිනට කොපමණද කියලා තමයි එන්න ඕන. ඒකේ දෙපාරක් වයස කියලා වැදලා තියෙනවා. දැන් වයස ගණනය කිරීමේදී නැත්නම් වයස හොයන්න මේක තව ටිකක් දිග පාඩමක්. මම අද කතා කරේ ඔර්ලෝසුව ගැන විතරයි. ඔර්ලෝසුවේ කතන්දරේ තමයි අද කතා කරේ. නමුත් මම මේ ගානක් දැම්මේ අපිට තව දුරටත් මේක ඉස්සරහට මෙන්න මේ විදිහට යන්න පුළුවන්. විභාගාසිතෝ මේ වගේ ප්‍රශ්න අහලා තියෙනවා කියන එක ඔබට හේතු ගන්නන්න. ඒතර ඔබත් ඒ ගැන තව ටිකක් හොයන්න ඕන. දැන් මේ අද කාලයේ කියන තේමාව යොදා ගන්නත් හේතුව ගොඩක් දරුවෝ මගෙන් ඉල්ලීම් කරලා තිබ්බා. දැන් මේ අපේ 3 වෙනි 4 වෙනි වැඩසටහන සමහර දරුවෝ අද අලුතෙන් එකතු වෙච්ච දරුවෝ ඉන්නවා. ඒතකොට ඔබට පරණ වැඩසටහන් ටික YouTube නාලිකාවේ බලන්නත් පුළුවන් ගිහිල්ලා. ඉතින් ගොඩක් දරුවෝ අපේ ගණිත පාසල කියන WhatsApp group එකේ දැන් එකක් සම්පූර්ණයෙන් පිළිලා තියෙන්නේ. අපේ ගණිත පාසල 2 කියන WhatsApp group එකට තමයි දැන් අලුතෙන් ඇඩ් වෙන්න ළමයින්ට එකතු වෙන්න තියෙන්නේ. ඒ හරහා මට පණිවිඩ දාලා තියෙනවා. මගේ ටෙලිෆෝන් නම්බර් එකට පණිවිඩ දාලා දෙනවා සර් මේක කතා කරන්න. මේ විෂයන් මේ කොටස් කතා කරන්න කියලා. එහෙම ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරපු එකක් තමයි මේ අද කතා කරන්නේ. කාලේ කියන එක. ඉතින් මේ සතියේත් ඔබේ යෝජනා ඉදිරිපත් කරොත් මම ඊළඟ සතියේ අපි කරන ගැටළු වැඩසටහනට ඒ වැඩි දෙනෙක් කතා කරන්න අපේක්ෂා කරන ගැටළු තෝරාගෙන ඒ ආසිතව කතා කරනවා. right වයස හොයන එක අපි බලමු. එතකොට අද දිනට නෙමෙයි පෙබරවාරි 20යි 21 පෙබරවාරි කියන්නේ පුතේ දෙවෙනි මාසේ 10 වෙනි දිනට හොයන්න ඕන කුසලගේ වයස. එතකොට උපන් දිනින්නේ අඩු කරන්න ඕන. උපන් දිනේ 2016 මාර්තු කියන්නේ 3 වෙනි මාසේ 18. ඔන්න ටිකක් අපි මේක හිතන්න ඕන කාරණයක්. හරි? මේකෙදි පුතා මේකේ තියෙන්නේ අවුරුදු මාස දින.
මොකනේ තියෙන්නේ? අවුරුදු මාස දින. හරිද? මේකේ තියෙන්නේ අවුරුදු මාස දින. එතකොට මේ බලන්න අර වගේම මම බලමු. 10න් 18ක් අඩු කරන්න බෑ. එහෙනම් ඉල්ල ගන්නවා. මෙයාගෙන් එකක් ඉල්ලනවා. හැබැයි මෙයාට දෙනවා 30. මොකද 30? මාසයක් කියන්නේ අපි මේ වගේ ගණනය කිරීම වලදී පොතේ දින 30ක් විදියට තමයි ගණන් කරගන්නේ. ඒතර මෙයාගෙන් එකක් ඉල්ල ගන්නවා කියන්නේ දින 30ක්. එතකොට දැන් මෙතන ඔක්කොම දින කීයද? 30යි 10යි 40ක් තියෙනවා. දැන් ඔන්න 40න් තමයි 18ක් අඩු වෙන්න ඕන. ඒතර 40න් 18ක් අඩු වුණාම 8න් බිංදුවෙන් 8ක් බෑ ඉල්ල ගන්නවා 10න් 8ක් 2යි 3න් 1ක් 2යි. ඔන්න එතකොට දින 22යි. හරි? දින 22යි. ඊළඟට දැන් මෙතන තියෙන්නේ 1යි. එකෙන් 3ක් බෑ. දැන් මෙයාගෙන් එකක් ඉල්ල ගන්නවා. මෙයාගෙන් එකක් ඉල්ල ගත්තාම එයා දෙන්නේ 12. ඇයි 12ක් දෙන්නේ? අවුරුදු වලින් මාස ගොඩට එකක් ඉල්ල ගන්නකොට මාස 12ක් දෙන්නේ. නේද? මාස 12ක් දෙන්නේ. ඒතර මාස 12ක් දුන්නාම 12යි 1යි 13යි. ඔන්න දැන් මෙතන 13න් 3ක් කියපුවාම 10යි. 13න් 3ක් කියපුවාම 10යි. ඊළඟට දැන් මෙතනින් ඉල්ල ගත්තානේ. මෙතන දැන් තියෙන්නේ කීයද? බිංදුව. බිංදුවෙන් 6ක් බෑ. ඉල්ල ගන්නවා 10න් 6ක් කියපුවාම කීයද? 4යි. එතකොට එයාගේ වයස කීයද දැන්? අවුරුදු 4යි මාස 10යි දින 22යි. අවුරුදු 4යි මාස 10යි දින 22යි. එතකොට දැන් මෙතන මෙහෙම හිතන්න එපා. පෙබරවාරි මාසෙන්නේ ඉල්ලගන්නේ. එතකොට දින 28ද 29ද එහෙම හිතන්න එපා. මේක කාලය අඩු කරන වෙලාවේදී එහෙම හිතන්න බෑ අපිට. දෙසැම්බර්ද ඉල්ලගන්නේ දින 31ද එහෙම හිතන්න නෑ. දැන් මේකේ පොදුවේ මාසයක් ඉල්ල ගන්නවා කියලා කියන්නේ දින 30ක් ඉල්ල ගන්නවා කියලා මතක තියාගන්න. මාසයක් කියන්නේ දින 30ක් ඉල්ල ගන්නවා කියන එක මතක තියාගන්න. right? ඔන්න දැන් මට මේ කීප දෙනෙක් කිව්වා තව පාරක් මේක කියලා දෙන්න. ඒතර ඔන්න අය පාරක් මම පැහැදිලි කරනවා හොඳට බලා ගන්න. දැන් අපිට පුතේ දිනනේ මෙතන තියෙන්නේ. දින 10කින් දින 18ක් අඩු කරන්න බෑ. ඒ නිසා මෙයා ඉල්ල ගන්නවා මෙයාගේ එකක්. හරිද? මෙයාගෙන් එකක් ඉල්ල ගන්නවා කියන්නේ දවස් 30ක් දෙනවා. මාසයක් දෙනවා කියන්නේ දින 30ක්. හරිද? එතකොට ඉල්ල ගත්තාම 30යි මෙතන 10යි ඔක්කොම 40යි. 40න් 18ක් 22යි. ඉල්ලගත්ත නිසා දැන් මෙතන 1යි තියෙන්නේ. එක මාසෙන් මාස දෙකක් අඩු කරන්න බෑ. මෙයාගෙන් ඉල්ල ගන්නවා එකක්. එයා ඉල්ල ගත්තාම දෙනවා අපිට 12. මොකද අවුරුද්දට මාස 12යි. 12ක් දෙනවා. ඊට පස්සේ 12යි 1යි 13ක් වෙනෝනේ මෙතන එකක් තියෙනවනේ. ඒක 13න් 3ක් ගියපුවාම 10ක් ඉතිරි. මෙතනින් ඉල්ල ගත්ත දැන් මෙතන බිංදුවයි. බිංදුවෙන් 6ක් බෑ. ඉල්ල ගත්තාම 10යි 10න් 6ක් 4යි. ඒ අනුව ඔන්න උත්තරේ එනවා අවුරුදු 4යි මාස 10යි දින 22යි. අවුරුදු 4යි මාස 10යි දින 22යි. චූටි බබෙක් නේ. චූටි බබෙක්. right. ඔන්න දැන් මම ඔබට ගණන් 10ක් හදලා පෙන්නුවා. දැන් පුතේ මම ඔබට ඔබේ විභාග ප්‍රශ්න පත්‍රවල ආපු ගණන් 10ක් දෙනවා. හරි? තෝරගත්ත එක. මේ දෙව්සිත් මගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ඇයි සර් 30ක් දෙන්නේ? සාමාන්‍යයෙන් අපි ගණනය කිරීම වලදී පුතේ මාසෙට දින 30යි කියලායි ගණනය කරන්නේ මේ වගේ වෙලාවකට. හරිද? මේ වගේ වෙලාවකට. දැන් අපෙන් නැත්තම් කෙලින්ම අහනවා නම් හරියටම දින කීයද හරියටම මාස කීයද කියලා එහෙම ගණනය කරන්න ගියොත් අපිට
අර අධික අවුරුදු කියන සංකල්පය අරගෙන එක එක අවුරුදු වල දින ගාන වෙනස් වෙනවනේ. ඒක නිසා මෙන්න මෙහෙම මතක තියාගන්න මේ වගේ ගානකටද ඒ කියන්නේ වයස හොයන ගානකදී නම් මාසයක් ඉල්ල ගන්නවා කියන්නේ දින 30ක්. අවුරුද්දක් ඉල්ල ගන්නවායි කියන්නේ මාස 12ක් කියලා මතක තියාගන්න. හැබැයි මේක ඇත්ත කතාව මීට වඩා සංකීර්ණයි. ඒ ඇත්ත කතාව ඔබට ඉගෙන ගන්න පොඩි කාලයක් ඉන්න වෙනවා. 6-7 අවුරුදු වලට ගියාට පස්සේ ඔබට ඇත්තම කතාව මේක ඉගෙන ගන්න පුළුවන්. right? හරි. එහෙමනම් ඔන්න අපි විභාග ගණන් ටික ඉක්මනට හදාගෙන යමු. මෙන්න ගණන් දෙකක් එක ළඟ තියෙනවා. උදේ මේ වගේ උත්තර ඔබට විභාග ප්‍රශ්න පත්‍රයේ දීලා තිබ්බා. හැබැයි මම ඒ උත්තර දැම්මේ නැහැ. ඔයාලට උත්තර ලියන්න තිබ්බා. හරි? ඒක නිසා ටක්කාලා වුණා අපි උත්තර කතා කරගෙන යමු. චූටි ප්‍රශ්න තියෙන්නේ. ලියන්න පළවෙනි ප්‍රශ්න දෙක. ඒ කියන්නේ 11 12 වලට උත්තර ලියන්න ටක්කාලා. ඔන්න පළවෙනි එකෙන් කියනවා කැඩපතක් මගින් නොලොස්සුවක් පෙනෙන ආකාරයේ රූපේ දැක්වේ. සත්‍ය වේලාව බලන්න මම 2006 පළවෙනි පත්‍රයේ 24 වෙනි ගාන. එතකොට මේ වගේ එකක් ආපුවම අපි මොකද කරන්න ඕන? කැඩපතේ පේන. කැඩපත කියන්නේ මොකද්ද? කණ්ණාඩියේනේ නේ. කණ්ණාඩියේ විස්තරය තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම කැඩපතින් පේන විදිය කිව්ව පුතේ මේ 12යි 6යි තියෙන එකේ මෙන්න මෙහෙම ඉරක් ඇඳ ගන්න. හරි? ඔන්න ඔය විදියට ඉරක් ඇඳ ගන්න. හරිද? ඉරක් ඇඳලා මේක මෙන්න මෙහෙම හිතන්න පුළුවන්. මෙයාට සමාන දැන් මෙතන ඉඳන් සමාන මෙයාට ආපු ප්‍රමාණයක්ම තමයි මේ පැත්තට යන්නේ. මෙතන ඉඳන් මේ පැත්තට තියෙන ප්‍රමාණයක්මයි මේ පැත්තට එන්නේ. එතකොට මේ පැත්තට එන එක කොච්චරද කියලා බලමු අපි. මෙන්න මේ විදිහට පේනව නේද? එතකොට ඔන්න මම අලුතෙන් ඇඳ දෙකට අනුගුණේ මේක වෙලාව කියන්න වෙන්නේ කීයද වෙලාව? මේකේ ගොඩක් ළමයි ලියන්නේ 3:55 කියලා. උත්තරේ වැරදි. මොකද්ද හරි උත්තරේ? 2:55. හරි උත්තරේ 2:55. හොඳට බලන්න. හොඳට ඇස්සරලා බලන්න. බලන්න අපි දන්නම දේ ලේසිම දෙයක්. හැබැයි අපි වරද්දගෙන. ඒ නිසා හොඳින් ඇස්සරලා බලන්න ඕන. මේ වගේ අවස්ථාවක් ආවොත් ඇඳ ගන්න රේඛාවක් 12යි 6යි යා කරලා රේඛාවක් අඳින්න. දැන් ඇඳලා බලන්න. ඇඳලා 12 ඉඳන් බලන්න කොච්චර දකුණු පැත්තට ගිහින්ද කියලා මේ බලන්න. මේ බලන්න ඔයාලා පේනවා මේ 12 ඉඳන් මෙන්න එකක් ගිහිල්ලා එහෙමනම් මෙතන ඉඳලා එකක් මේ පැත්තට ගෙනියන්න ඒ කට්ට මේ එතකොට මෙතන තියෙන කටුව තමයි මේ තියෙන්නේ බලන්න 12 ඉඳන් මෙතෙන් යනකොට කොච්චර ගිහින්ද කියලා මේ මෙතන ඉඳන් මේක 1යි 2යි 3යි 4ක් විතර මෙතෙන් එනකන් ඇවිල්ලා ඒහා සමාන ප්‍රමාණයක් මේ පැත්තෙන් කට්ට අඳින්න මේ එතකොට මේ කට්ට තමයි මේ පැත්තට මේ ඇවිල්ලා තියෙන්නේ ඔන්න නිවැරදිවම බලන්න නිවැරදිවම බලලා නිවැරදි උත්තරේ ගලපන්න බෑ ළමයි ගොඩක් වරද්දන නිසාමයි මම ඕක ඔය විදිහට ඔය ගානක් තේරුවේ ඒ නිසා ඔයගොල්ලෝ අය නැවත වරද්දන්න එපා පුතේ හරි ඔන්න එහෙනම් ඊළඟ එකට යනවා මොකක්ද ඊළඟ එක 2006 අවුරුද්දේ දුම්රිය ස්ථානයක පෙරවරු 12:30ට පැමිණීමට නියමිත දුම්රියක් මිනිත්තු 15ක් පමණ බව දැනුම් දෙන ලදී. ඒ අනුව දුම්රිය පැමිණෙනු ඇත්තේ කීයටද? ඒක නම් ලොකු අමාරු ගණන් නෙමෙයි. 12:30ට පැමිණෙනවා නම් මිනිත්තු 12ක් මේ මිනිත්තු 15ක් ප්‍රමාදයි නම් කීයට දෙනව ඇත්තේ? පේව 12:30 කියලා තියෙන්නේ
මිනිත්තු 15ක් ප්‍රමාදයි නම් මිනිත්තු 15ක් එකතු කරන්න ඕන නේද? මිනිත්තු 15ක් එකතු කරන්න ඕන. හරි ලේසි. එකතු කරපුවාම කීයද? 12යි 45ට. අපේක්ෂා කරන්නේ 12යි 45ට. ඊළඟ එකට යමු අපි. බලන්න 2004 අවුරුද්දේ ගානක් පොඩි ගානක් හරියට කල්පනා කරලා උත්තරේ කියන්න මට. එකම වෙලාවට මැරතන් ධාවන තරගයක් ආරම්භ කළ ළමයි 5 දෙනෙකු තරගය අවසන් කළ වෙලාව පාද දැක්වේ. ඔවුන් අතුරින් පළමු ස්ථානය ලබාගත් ළමයාගේ නම කුමක්ද කියලා අහනවා. දැන් එකම වෙලාවටලු පටන් ගත්තේ. දැන් ටට්ටක් ගාලා මේකේ තියෙන වෙලාවල් මොනවද කියලා ලියා ගන්න. මේකේ තියෙන වෙලාවල් මොනවද කියලා ලියා ගන්න. ලියාගත්ත ගමන් ඔබට යමක් තේරෙනවා නේ? තියෙන වෙලාවල් ලියා ගමු. මෙතන තියෙන එක අපි ලියමු 10යි 5යි. ඔයාලා ලියන්න ඉක්මනට. මම කියනකන් ඉන්න එපා. මෙතන වෙලාව 9යි 55යි. හොඳට බලන්න. ඇස් පේනවද කියලා තමයි මේකෙන් බලන්නේ මේ. ඊළඟ එක. කීය දෙන්නේ? 10යි 15යි. ඊළඟ එක. අපි ඒක ලිව්වොත් 9යි අපි 52ක් විතරනේ. 9යි 52ක් විතර. අවසාන එක ලිව්වොත් 10යි 20 විතර. ඔන්න පුතේ බලන්න. දැන් මේ වගේ මේකේ ඔබට උත්තර දීලා තියෙනවා විභාගෙදී. ඔතේ මම උත්තර දුන්නේ නැත්තේ ඔබත් එක්ක කතා කරන්න ඕන නිසා. එකම වෙලාවට පටන් ගත්තා නම් අඩුම කාලයකින් දිව්ව කෙනානේ පළවෙනියා වෙන්න ඕන. එහෙනම් මේක අඩුම කාලයකින් ගිහින් තියෙන්නේ කවුද? අඩුම කාලයකින් ගිහින් තියෙන්නේ කවුද? රාජා. හරිද බලන්න. හොඳට කල්පනා කරලා බලන්න. දැන් සමන් ඉවර කරලා තියෙන්නේ 10යි 5ට. රාජ ඉවර කරලා තියෙන්නේ 9යි 55ට. සරත් ඉවර කරලා තියෙන්නේ 10යි 15ට. සුනිල් ඉවර කරලා තියෙන්නේ 9යි 52ට. රාමන් ඉවර කරලා තියෙන්නේ 10යි 20ට. එහෙනම් කවුද අඩුම කාලයක් කරන් තියෙන්නේ? සුනිල්. හරි නේද? සුනිල් තමයි අඩුම කාලයකින් මේ තරග ඉවර කරලා තියෙන්නේ. දැන් දෙවෙනියාට තරග ඉවර කරලා තියෙන්නේ කවුද? රාජා. තුන්වෙනියට ඉවර කරලා තියෙන්නේ සමන්. හතරවෙනියට සරත්. පස්වෙනියට රාමන්. දැන් ඔබට දෙන්න පුළුවන් මෙහෙම දීලා පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා හතරවෙනියා පස්වෙනියා පේලියට ඇති පිළිතුරු තෝරන්න කියලා දෙන්න පුළුවන් විභාගෙට. හොඳයි. එතසා ඔන්න හොඳින් කල්පනා කරලා බලන්න. දැන් අපි යනවා 14 වෙනි ප්‍රශ්නෙට. 14. බලන්න 14 වෙනි ප්‍රශ්නය 14 2004 අවුරුද්දේ දෙක පත්‍රේ දුන්න ගානක්. චෙකුණාමලේ සිට පොළොන්නරුව තෙක් ධාවනය වූ සීඝ්‍රගාමී බස් රථයක ගමන් විස්තර පහත දැක්වේ. පිටත් වෙලා තියෙන්නේ 10යි 30ට. අතරමඟදී ආහාර ගන්න නවත්තලා තියෙනවා පැය දෙකක්. ආහාර ගන්න තැනට එනකන් ඇවිත් තියෙනවා පැය දෙකක්. නවත්තලා තියෙනවා මිනිත්තු 20ක්. ආපහු ආහාර ගත්තේ නම් පොළොන්නරුවට යන්න ගිහින් තියෙනවා පැය දෙකයි මිනිත්තු 30ක්. පොළොන්නරුවට ළඟා වෙන වේලාව. එතකොට ඔන්න බලන්නකෝ. පැය දෙකක් ඇවිල්ලා තියෙනවා ත්‍රිකුණාමලේ ඉඳන්. ආපහු මිනිත්තු 20ක්
මිනිත්තු 20ක් කෑම ගන්න තැන නතර වෙලා තියෙනවා. ආපහු පැය 2යි මිනිත්තු 30ක් ගමන් කරලා තියෙනවා. එතකොට මේ බලන්න පැය මිනිත්තු මෙන්න මේ ඔක්කොම කාලය දැන් අපි එකතු කර ගන්න ඕන. මිනිත්තු 50යි මෙතන පැය 4යි. එතකොට මේ වැඩේට 10:30 ඉඳලා මෙයා පොළොන්නරුවට යනකොට පැය 4කුයි මිනිත්තු 50ක් ගිහින් තියෙනවා. එහෙමනම් පොළොන්නරුවට ළඟා වූ වේලාව 10:30ට එකතු කරන්න ඕන 4:50. ඔන්න එකතු කරනවා. බලන්න හරිද කියලා. දැන් එකතු කරද්දි කොහොමද මේ දෙන්න එකතු වුණාම 80යි. 80ක් තියන්න බෑ අපිට. 80ෙන් අපි 60ක් අඩු කරනවා. 20ක් ඉතුරු වෙනම් මෙන්න 20යි. එකක් දෙනවා මේ පැත්තට. දුන්නට පස්සේ කීයද? 10යි 1යි 11යි මෙතන 4යි 15යි. එහෙනම් පොළොන්නරුවට ළඟා වුණ වෙලාව කීයද? 15යි 20යි. හරි. පස්වරු 3යි 20යි කියලත් අපිට කියන්න පුළුවන් ඕනනම්. දැන් මේ ගානේ අපිට කියන විදිය අනුව පැය 24න්ම තියන්න කියලා නෑ. හැබැයි පැය 12න් තියන්න කියලාත් නෑ. එහෙනම් අපි හදපු විදියට තිබ්බහම ලකුණු හම්බ වෙනවා. හැබැයි මේකේ උත්තර තුනක් තියෙනවා. හොඳේ. මම මේ උත්තර තුන වෙදන දැම්මේ නෑ. හරි. ඊළඟ ගාන 15 16 ඉක්මනට හදමු. 15 16 ගණන් දෙක ඉක්මනට හදමු. අපි අද ගණන් 20ම කතා කරමු. අපි දැන් 7:00ට ඉවර කරන්න තමයි හිතාගෙන හිටියේ. ඉතින් ඉවර කරන්න බැරි වුණා. ඒකට ඉතුරු ගණන් ටිකක් හදමු. හදලාම ඉවර කරමු. ඔබට අපහැදිලි දැන් නැවත නැවත බලන්න. හෙට උදේ වගේ වෙනකොට මම වීඩියෝ එක හදලා අප්ලෝඩ් කරන්නම්. අයි 15 වෙනි ප්‍රශ්නය ඔර්ලෝසු මූණතේ දැක්වෙන වේලාව කීයද? ඔර්ලෝසු මූණතේ දැක්වෙන වේලාව කීයද? ඒක නම් කවුරුත් ලියලා ඇති. කීයද? 12යි 45යි. පෙරවරු පස්වරු ලියන්න බෑ. හරි අපි දන්නේ නැහැ පෙරවරුද පස්වරුද කියලා. ඒ නිසා අපිට හොඳම දේ තමයි 12යි 45යි කියලා පැය 24 ඔර්ලෝසුවෙන් ලිව්වනම් වඩා හොඳයි. උතන ලේසි. හරි ඊළඟට 16 වෙනි එක බලන්න. පස්වරු 4:30ට පොතක් කියවීමට ආරම්භ ගයානිට ඒ කියවා අවසන් කිරීමට පැයකුත් මිනිත්තු 35ක් ගත විය. ඒ පොත කියවා අවසන් කළ වේලාව පැය 24 ඔර්ලෝසුවෙන් දක්වන්න. පැය 24 ඔර්ලෝසුවෙන් දක්වන්න කියලා කියනවා. එහෙමනම් පටන් ගත්ත වේලාව කීයද? පස්වරුනේ. පස්වරු 4:30යි. කොච්චර වෙලා පොත කියවලාද? පැයයි මිනිත්තු 35ක්. ඔන්න දැන් එකතු කරන්න ඕන. ඔන්න එකතු කරන්න ඕන දැන් මේ දෙක. දැන් කොහොමද එකතු කරන්නේ? මේ දෙක එකතු වුණාම 65යි. 65ක් තියන්න බෑ මිනිත්තු ගොඩේ. 60ක් අයින් කරපුවාම 5ක් ඉතුරු. එහෙනම් මිනිත්තු 5යි. එකක් මෙහාට දෙන්න ඕන. 4යි 1යි 5යි 1යි 6යි. එතකොට මේක පස්වරු 6යි 5යි. මේක පැය 24 ක්‍රමයට ලිව්වොත් 18යි 32යි 0යි 5යි. 18යි 32යි 0යි 5යි. නිවැරදිව ලියන්න ඕන. නිවැරදිව ලියන්න බලන්න කල්පනා කරලා. හොඳේ. මෙතන පැය 12න් අපි හදා ගන්නවා. පැය 24ට හරවා ගන්නවා. කැමති නම් මෙතන පැය 24ටම ලියාගෙන එකතු කරන්න පුළුවන්. මේ දෙකම නිවැරදි. එතකොට මෙන්න 17 සහ 18 20 ගණන් තුනම හදමු. මම දෙන්නම් පොඩි වෙලාවක් මේකට. විනාඩි කිහිපයක් දෙන්නම්. ගණන් තුනම හදමු. හදලා ඉවර කරමු.
17 18 19. right තව මිනිත්තු දෙකක් විතර දෙන්න වැඩේ අවසන්ම කරන්න. AC දැන් බලන්නකෝ අපි කොච්චර අමාරු දේවල් ඉගෙන ගත්තත් විභාගෙට දීලා තියෙන ගණන් කොච්චර ලේසිද කියලා. විභාගෙට දීලා තියෙන ගණන් අමාරු නෑ. ඒවා ගොඩක් ලේසි. අපිට තියෙන්නේ හරියට කල්පනා කරන්න විතරයි. right කාලය ඇතිනේ. මොන අපි 17 වෙනි ගාන බලමු. පාසලක විවිධ ප්‍රසංගයක් පැය 11:30ට ආරම්භ වී පැය 14:15ට අවසන් විය. පැවැත්වූ කාලය අහනවා. බලන්න හරි ලේසියිනේ. පැය 24න්ම අපිට දීලා තියෙනවා. එතකොට අපිට ඉතින් කරන්න දෙයක් නැහැ. හරි ලේසියෙන්ම හදන්න පුළුවන්. පැය 24න්ම දීලා තියෙනවා එහෙනම් 14:15න් අඩු වෙන්න ඕන 11:30. එතකොට මේ හැම වෙලාවෙම කොච්චර වෙලාවක් ගියාද කොච්චර කාල පරතරයක්ද කියලා හොයන්න වුණොත් අපි කරන්නේ පස්සේ වෙලාවෙන් ඉස්සරහ වෙලාව අඩු කරන එක. දැන් 15න් 30ක් බැරි නිසා ඉල්ල ගන්නවා. එතකොට මෙතෙන් 60ක් දෙනවා. 60යි 15යි ඔක්කොම එකතු වුණාම 75. 30ක් අඩු වෙනවා. 5යි 4යි 45යි ඉල්ලගත්ත නිසා මෙතන 13යි. 13න් 11ක් කියන්නේ 2යි. කොච්චරද එතකොට? පැය 2යි මිනිත්තු 45යි. පැය 2යි මිනිත්තු 45යි. ඊළඟ ප්‍රශ්නය. බලන්න මේ සේරම විභාගයට ආපු ගණන්. දුම්රිය ස්ථානය මේ බාර 2015ත් අර වගේම ගාණක් ඇවිල්ලා දුම්රිය ස්ථානයක 14:20ට පැමිණීමේ නියමිත දුම්රියක් මිනිත්තු 45ක පමණ වන බව දැනුම් දෙන ලදී. ඒ අනුව දුම්රිය පැමිණෙන වේලාව මිනිත්තු 45 පරක්කු වෙනවා නම් මොකද කරන්න ඕන? මේ 14:20 කියන වෙලාවට මිනිත්තු 45ක් එකතු කරනවා. මිනිත්තු 45ක් එකතු කරනවා. මේ බලන්න කොහොමද එකතු වෙන්නේ? මෙන්න එකතු වුණාට පස්සේ කීයක් වෙනවද? 5යි 65ක් එනවා. 65ක් තියන්න බෑ. 60ක් අයින් කර ගන්නවා. එතකොට කීයද ඉතුරු වෙන්නේ? 5යි. දැන් මෙතන එකක් දෙනවා 15යි. කීයද දුම්රිය එන්නේ? 15යි 5ට. නේද? 15යි 5ට. ඒ කියන්නේ හවස 3යි 5ට. ඔන්න කල්පනා කරලා බලන්න හොඳේ. ඊළඟට කියනවා මගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බ දරුවෙක් හොඳ ප්‍රශ්නයක් මේ 17 වෙනි දානට පස්වරු මේ පැය දාලා තියෙන
විදිය වෙලාව ලියන විදියට ලිව්වොත් වැරදිද කියලා. ඒක වැරදිනේ පුතේ. මේක කෙලින්ම කාලයනේ අහන්නේ. 17 වෙනි ප්‍රශ්නේ අහන්නේ කොච්චර කාලයක්ද? පැය 2යි මිනිත්තු 40. ඒතකොට මෙහෙම පැයයි මෙහෙම ලියන්නේ නැතුව පැය 2යි 30යි 45 කිව්වොත් හරියි. හරිද? හැබැයි ඔයාලා මතක තියාගන්න ඔයාලට ඕකේ තෝරන්න උත්තර 3ක් දෙනවා. මම මේ උත්තරේ දාන්න නැතුවයි මේ ප්‍රශ්න ටික ගත්තේ. හොඳේ. ඊළඟට මේ 20 වෙනි ප්‍රශ්නේ කියන්නේ පුතේ 19 වෙනි ප්‍රශ්නේ. තව එකක් තියෙනවා. නේ? 20 වෙනි ප්‍රශ්නේ පොඩක් පහළ තියෙනවා. අපි බලමු මේ විතර 20 උඩ තියෙන ප්‍රශ්නේ. පස්වරු 7:35ට කොළඹින් පිටත් වූ බස් රථයක් පසුදින පෙරවරු 4ට යාපනයට ළඟා විය. ගමනට ගත වූ කාලය කොපමණද කියලා අහනවා. හොඳට කල්පනා කරලා බලන්න. පස්වරු 7:45ට නේද? පිටත් වෙලා තියෙන්නේ. පස්වරු 7:45ට. මේ බලන්න. පස්වරු 7:45 කියන්නේ කීයද? අපි බැලුවොත් 18යි 19යි නේ. 19:45ට පිටත් වෙලා තියෙන්නේ. ඊළඟ දවසේ පෙරවරු 4යි 15ට තමයි යාපනයට ගිහින් තියෙන්නේ. බලන්නකො හොඳට කල්පනා කරලා. දැන් මේ අද මේ හෙට දවස් දෙකක් නේද? එතකොට අද දවසේ ඉවර වෙනවා කියන්නේ අන්න 24 වෙනි පැය. 24 වෙනි පැය දක්වා මේක අඩු කරලා බැලුවොත් අද දවසේ කොච්චර දුරක් ගියාද කියලා හොයන්න පුළුවන්. ඉල්ලා ගන්නවා එකක්. එතකොට 60යි 60න් 45යි 15යි 23න් 19ක් ගියපුවාම කීයද? 4යි. අද දවසේ පැය 4යි මිනිත්තු 15ක් ගිහින් තියෙනවා. හැබැයි හෙට දවසේ තව පැය 4යි මිනිත්තු 15ක් යනවා. මොකද හෙට උදේ 4යි 15ට යාපනයට යනවා කියන්නේ. එහෙනම් කාලය වෙනවා මෙන්න අද දවසේ කියපු කාලය මෙන්න ඊට පහුවදා යන කාලය දෙකේම එකතුවක්. කීයද? පැය 8යි මිනිත්තු 30ක කාලයක් යනවා. පැය 8යි මිනිත්තු 30ක කාලයක් යනවා. ඔන්න හොඳට කල්පනා කරන්න ඕන තැන්. හරිද? හරි වැරදි දාගමු. අවසාන ගාන. මෙන්න අවසාන ගාන 20 වෙනි ගාන. බලන්න. මේක 2019 අවුරුද්ද කියන්නේ මෑත කාලේදීම ආපු එකක්. ඉතින් ඒක ගොඩක් ලේසි ප්‍රශ්නයක්. පැය 3:30 පැය 24 ඔරලෝසුවකින් දක්වන්න අය ඉක්මනටම කට්ටිය දක්වන්න ඇති. පැය පස්වරු 3:30 කිව්වාම කීය දෙන්නේ? 15යි 30යි. ඔන්න. දැන් පුතේ 15යි 30යි. එතකොට ඔන්න දැන් අද දවසේ අපි කාලය පාඩම තමයි අපේ තේමාව කරගත්තේ. අපේ මාතෘකාව කරගත්තේ කාලය පාඩම. එතකොට කාලය පාඩම ඇතුලේ අපි ගොඩක් කතා කරගෙන ආවා ඔරලෝසුවත් එක්ක කරන ගනුදෙනු ගැන. ඔරලෝසුවේ කොහොමද වෙලාව අඩු කරන්නේ එකතු කරන්නේ කියන එක තමයි මම අද ප්‍රදාන කරගත්තේ ගොඩක් දරුවන්ගේ ඉල්ලීම් මත. එතකොට මේක ආසිතම විභාග ගණන්ටයක් ඔබට පෙන්නවා පොඩි මඟ පෙන්වීමක්. උතාලට පුළුවන් ඒ ඔස්සේ ඉස්සරහට හිතන්න. හරිද? හරි. ගොඩක් අය දානවා මගේ ඔක්කොම හරි කියලා. හරි සතුටුයි. පුතේ ඔයාලට 8 ඉඳන් 9 වෙනකල් ලියන්න මම ප්‍රශ්න පත්‍රයක් එවලා තියෙනවා. ඔන්ලයින් ලියන්න පුළුවන්. ඒක විනාඩි පැය ගණන් ලියන එකක් නෙමෙයි. කෙටි ප්‍රශ්න 10ක් තියෙන්නේ. මිනිත්තු 10කින් ඉවර කරන්න පුළුවන්. හරිද? මිනිත්තු 10 නැත්නම් මිනිත්තු 20කින් ඉවර කරන්න. මම පැයක කාලයක් ඒකට දීලා තියෙනවා. ඒ කාලය අවසන් වුණාට පස්සේ මම ඔබේ එවන පිළිතුරු ගන්න එක නවත්තනවා. හරි? ඒක නිසා ඒකටත් උත්තර දැන් ඉඳන් ලියන්න පුළුවන් ඕන කෙනෙකුට. ඔයගොල්ලන්ට අද කරපු පාඩම පැහැදිලි නම් අවබෝධ වුණා නම් තේරුණා නම් ඒක තමයි සතුට. මම හිතනවා ඔබට එහෙම තේරුණා නම් ඔබේ යාළුවන්ට කියන්න. අපි යාළුවොත් එකතු කරගෙන හැමෝම අපි පුළුවන් තරම් දැනුම එකතු කරගන්න උත්සාහ කරමු. එහෙනම් දුවේ පුතේ අද දවසට මම මෙතනින් අපේ අද ගණිත ගැටළු පාඩම නවත්තනවා.
ඔබේ WhatsApp group එකට link එකක් එවලා ඇති. අද paper එක දැන් link එකක් ඇවිල්ලා නැති group තියෙනවා නම් මම දැන් බලලා දානවා. දැන් ඉඳන් ඔබට ඒ paper එකට උත්තර ලියන්න පුළුවන්. එහෙනම් පුතේ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් සුබ රාත්‍රියක්. කාලය ගැන මේ කාලය කියන මාතෘකාව කොහොමද ප්‍රශ්න වලට එන්නේ කියලා බලමු. ඉස්සෙල්ලාම කාලය ඇති වෙන හැටි බලමුකෝ.